අයිබෝවන් උදේ සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. අපි අද දිනේට නියමිත භාෂා හැකියාව පන්තිය මෙතන සිට ආරම්භ කරමු. අපි ගිය සතියේ කතා කරපු ටියුට් එකේ තව කොටස් කීපයක් අපිට ඉතුරු වෙලා තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ටික සාකච්ඡා කරලා ඔබට නිකුත් කරලා තියෙන සාමාන්‍ය දැනීම නිබන්ධනේ ටිකක් අපි සාකච්ඡා කරනවා අද දවස තුල. පැය දෙකක කාලයක් පමණයි ඔබේ පන්තියේ පවත්වාගෙන යන්නේ. නිසා මේ පැය දෙක තුලම රැඳී ඉන්න ඔබ සියලු දෙනා එතකොට ඔබට මේ ප්‍රශ්නවල තියෙන ගැටලු දැන් निराකරණය කර ගන්න පුළුවන්. අපි සාකච්ඡා කරමින් පාඩම් මෙහෙවන්නේ ඒක ඔබ දන්නවා. ඒ නිසා ඔබට පහසුවක් ඔබට ප්‍රයෝජනවත් වෙයි දිගින් දිගටම පාඩමත් සමග රැඳිලා ඉන්න එක. එහෙනම් අපි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ අපි ගිය සතියේ කතා කරලා අවසන් කළා මුර්ධජ ලයන්න යෙදෙන අවස්ථා 11ක් ගැන. මුර්ධජ ලයන්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන අවස්ථා 11ක් ගැන අපි සාකච්ඡා කරලා ගිය සතියේ අවසන් කරලා තියෙන විදිහේ අපිට අද කතා කරන්න තියෙන්නේ දම්පජ ලයන්න කියන එක. ඔයාලට නිකුත් කරලා තියෙන ටියුට් එකේ 4 වැනි පිටුවට යන්න. 4 වැනි පිටුව තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. මේක ගිය සතියේ නිකුත් කළ ටියුට් එකේ දෙවෙනි කොටස මේ අපි සාකච්ඡා කරන්නේ. ගිය සතියේ අපි සාමාන්‍ය දැනුම ටිකක් කතා කළා දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන්. ඒකෙදි ඔබට ඒ ඇසුරෙන් සකස් කරපු ප්‍රශ්න ඔන්ලයින් සාමාන්‍ය දැනුම ප්‍රශ්න කීපයකට ඔබට උත්තර ලියන්න දුන්නා. ගොඩක් දෙනෙක් ඒකේ ස්ක්‍රීන්ෂොට් දාලා තිබුණා. පොඩ්ඩක් අඩු ලකුණු මට්ටමක් තමයි තිබුණේ. ඒ කියන්නේ ඔබ තාම මේ වැඩේ පටන් ගත්තා පමණයි නේද? ඒ නිසා ඒ ලකුණු ප්‍රමාණය වැඩි කරගෙන යන්න ඔබ කටයුතු කරන්න මෙතනින් එහාට. එතකොට ඔය ගැටලු ඇති වෙන්නේවත් දන්නේ જાති ඔබට අමතක වෙලා තියෙන මේක අපි පොඩ්ඩක් දැනුම තහවුරු කරගන්න එකයි කල යුත්තේ දිගින් දිගට. ඒ නිසා අපි මේ විදිහට පන්ති පවත්වාගෙන යමු. එතකොට ඔබට ඇති වෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. හරි, මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මේ වීඩියෝ පුතේ දාලා තිබුණා අපේ ගෲප් වලට. වීඩියෝ දාලා තිබුණා ගෲප් වලට. එහෙනම් කවුරු හරි කෙනෙක්ට හම්බුනේ නැත්නම් නැවත ඒක දැක්කේ නැති කවුරු හරි ඉන්නවා නම් ආපහු පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ගෲප් එකට. එතකොට දෙන්නම් ගෲප් එකට දාන්න මැසේජ් එකක් වීඩියෝ එකේ ඉඳලා. එතකොට අපි දෙන්නම් මේ වීඩියෝ එක සමහර අයට හොයාගන්න බැරි වෙනවා. අද මම දෙන්නෙකුත් තුන් දෙනෙකුට ටැග් කළා ආපහු මම මේ වීඩියෝ එක අරගෙන එතකොට අපිට පුළුවන් ඒවා නිරාකරණය කරගෙන යන්න. හොඳයි, අපි පාඩමට යමු. අපිට පාඩම කතා කරන්න තියෙන්නේ. හරි, අපි කතා කරන්න යන්නේ පුතේ ඔබ දන්නවා මේ දන්තජ ල භාවිතය ගැනයි අපි කතා කරන්න යන්නේ. දන්තජ ල භාවිතය තමයි අපි කතා කරන්න යන කොටස. එතකොට ඔබ දන්නවා අපි අකුරු දෙකක් ලයන හඳුන්වනවා. එකක් මූර්ධජ ල කියනවා, අනිත් එක අපි දන්තජ ල කියනවා. මේ මූර්ධජ ල ගැන ගිය සතියේ සාකච්ඡා කළා. දැන් අපි අද කතා කරන්න යන්නේ දන්තජ ල අකුර පාවිච්චි කරන අවස්ථා මොනවද කියන එක ගැන. මේකේ අපිට රීති 7ක් තියෙනවා කතා කරන්න ඔබත් එක්ක. ඊට අමතරව පුතේ අභ්‍යාස ටිකක් දීලා තියෙනවා. ඒ ටිකත් අපිට ඉතා වැදගත් මේ ඔබේ දැනුම තහවුරු කරගන්නකොට. හොඳයි. එහෙනම් අපි යනවා මේ දන්තජ ල භාවිතය සම්බන්ධයෙන් තියෙන පළවෙනි රීතිය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ රීතියේදී ඔබට කියනවා මෙන්න කාරණාවක්. ඒ කියන කාරණාව තමයි ලෝකන් කළ දෙන්න ටිකට් එක. ඒ කියන කාරණාව තමයි අග අකුර හල් අකුරක් ලෙස යෙදෙන වචනවල අගට යෙදෙන්නේ දන්තජ ල කාර්යයි කියලා. අග අකුර හල් අකුරක් විදිහට යෙදෙනවා නම් නේද? අග අකුර හල් අකුරක් ලෙස යෙදෙනවා නම් යෙදෙන්නේ දන්තජ ල කාර්යය කියලා ඔබට කියනවම මතක් කරලා දෙනවා. අග අකුරු පුතේ හල් අකුරක් ලෙස ලයන්න යෙදෙනවා නම් අනිවාර්යෙන්ම එතෙන්ට යොදන්න ඕන අපි දන්තජ ලයන්න වගේ මතක තියාගන්න. මොකද අපි ගිය සතියේ කතා කළා මේ කාරණාව ගැන. මේ මුර්ධජ ල කියන අකුර පුතේ හල් වෙන්නේ නැහැ. හරි? හල් වෙන්නේ නැහැ මෙහෙම දැම්මට. හරිද? මේක හල් කරන්න පුළුවන් අකුරක් නෙමෙයි. එතකොට මේක දැන් ඔබ දැකලා ඇති මම ගිය සතියේ කියවන එක දෙමළ වචනවල හල් කරලා ලියන දෙමළ පොත් බලනකොට සිංහලෙන් දෙමළ වචන විග්‍රහ කරලා දීලා තියෙන සිංහලෙන් ඒ වෙලාවේදී මේක හල් කරනවා. හරි? මේක හල් කරනවා. නමුත්
මේ අකුර සිංහල භාෂාවේදී අපි හල් කරන අක්ෂරයක් නෙමෙයි. ඒක නිසා තමයි මෙතන කියන්නේ බලන්න එහෙම ටිකක් දියදෙන බහුවචන අර්ථයේ දෙන සිල් දීලා තියෙනවා. ආයි ඒක විදිහට දෙනවා වැල් කියලා එකක්. ආයි දීලා තියෙනවා පොල් කියලා එකක්. නේද? තව ඊට අමතරව තියෙනවා මට කියන්නේ. සිල් තියෙනවා, වැල් තියෙනවා, පොල් තියෙනවා. තව මොනවද? මේවා අපිට ළඟම හම් වෙන වචනේ. මෙන්න මේවා ඔබ අලුතෙන් ওই ටික එක මත ලියන්න. එකක් තමයි මල්. දැන් උදාහරණ මේක. මේ මල්. කියන්නේ අපි උහම. ඊගාවට තව කියන්නකට බලන්න. පැල් නේද? කියන්න මම මොනවද කතා කරන්නේ? පැල්. ඊගාවට ගල්. ताल ඈ? ताल තල්. කුඹල් එකක් කරන්නේ. අනික මහා වයින් නීල් ගල් වෙලා දින මාල් ඒවා හරියන්නේ. කිතුල් කිතුල් මහල් මහල් හොඳයි මහල් හොඳයි. කිතුල් නේ කිව්වේ. කිතුල් මහල් නේ මහල් ගෙවල් ගෙවල් වල් එන එකක් වෙනම කටක් කරනවා ඔකත් හරි. එන්නේ අගල් ඒක අගලකාරනවා කියලා හදිනවනේ. ඊට දැල් නේද? වලවල් වල ඒක මෙහෙමයි. අපි ඒක කොට නොලියමු හරි. වල් එන එකක් ගැන අපි පස්සේ කතා කරමු. මෙතන ඒ දේ 12 වෙනි එක තියලා තියෙන්නේ වල් එන එක. ඒ නිසා අපි නොලියමු. මේ पासल පාසල් නේද? පාසල්. ඊට දවුල් නේද? දවුල කියන වහල් පතල් පතල්. පාන්සල් වෙන්නේ කාරාල් හරි. ඔය හරි ඔක්කොම පාන්සල්. මේකේ කාරාල්. ඔකට වීතිය වැටෙනවා හරි. නේද? වීතිය වැටෙනවා නම් ප්‍රමාණවත් තොල්. ගල්. ඉපල්. ඉපනැල්ල කියන්නේ නේද? ඉපල්. ඉපල්. සහල් කියලා තේරුවන් ආසන බුද්ධාම පදක කියනවා ඒක වැරදි. සල්හ ඒක හරි. ඒක පාලි වචනයක්. ඒක අපේ වචනයක් නෙමෙයි. මට මන්දලේ සහල් කියලා. ඒක හරි. ඒකෙදි මාතෘ භාෂාවලින් ආපු පදයක් පාලි වචන වලින් ආපු එකක්. ඒ වගේ නාමයන් යොදනකොට ඒකේ වරදක් නැහැ. හැබැයි මෙහෙමයි අර පෙළ පොතක් එක මගේ මේ ළඟ කවුරුහරි අහලා තිබුණා පෙළ පොතක මෙහෙම තියෙන කියලා. මට වචන මතක නැහැ. මේ පෙළ පොත්වල තියෙන සමහර දේවල් අතපසු වීම තියෙනවා පෙළ පොත්වල. ඒ වගේ જાති උගන්වනකොට නිවැරදි කරනවා. හරිද? එහෙම ගත්තාම මම අහන්නේ කවුද කියලා මතක නැහැ මට ආපු වචනේ. දැන් එහෙම ඒවා තියෙනවා අපිට හම්බ වෙනවා. ඒ වගේ ඒවා මේ බහුවචන නාමපද වෙන බහුවචන නාමපද කියලා අපිට කියන්න පුළුවන් නේ. සී පොල්ල අහලා තියෙනවා නේ රම යනවා වගේ බහුවචන නාමපද නේ කියලා ඕන බහුවචන නාමපද. හැබැයි ඔක්කොම මේකේ බහුවචන ස්වරූපයමයි දෙන්නේ. මේක වෙනවා අපිට වැටහෙනවා මම කියන්නේ සම්පූර්ණ මේකේ තියෙන බහුවචන අර්ථය දෙන පද. ඒ නිසා මේ හැම එකකම බැලුවම අපිට මම කියන කාරණා වැටහෙනවා. එතකොට ඒකේ කියනවා නේ පැල් ගල් කල් කුඹල් නේ කුඹල් කර්මාන්තය කියලා කිව්වත් හරි. එහෙම නැත්නම් මේ ඔක්කොම බහුවචන අර්ථය දෙන වචන විදිහට අපි ගන්න. අග අකුර හල් වෙනවා නම් අග අකුර හල් වෙනවා නම් එතන ලයනක් එදෙනවා. ඒක අනිවාර්යෙන්ම මොකක් වෙන්න ඕනද? දාන්තජ ලයන්නම වෙන්න. හරිද? දාන්තජ ලයන්නම වෙන්න. හරි. දැන් මම ඔබට කිව්වා දැන් භාවිතයත් එක්ක ඇපල් හරි. භාවිතයත් එක්ක අපේ සමහර වචන නේද? සමහර වචන අපේ භාවිතයත් එක්ක වෙනස් වෙනවා. දැන් බලන්න මේ කුකුල් කියලා කියන්න බෑ පුතේ මෙහෙම. හරිද? මෙහෙම කියන්න බෑ. මම මේ නූතන ව්‍යාකරණ පොතක බැලුවා. මේක වැරදි අර්ථයක් දෙන්නේ නේද? මේ නූතනයේ කවුරු හරි ලියු කෙනෙක්ගේ ව්‍යාකරණ පොත මට මේක දවසක් කියවනකොට මට ලැබුණා නයනප්‍රිය රත්නායක කියලා කෙනෙක්. හරිනේ? එතුමා කියනවා මේ වචන ඉතින් මේක භාවිතයට ආව නිසා මෙහෙම යොදන්න පුළුවන් කියලා. ඒ ව්‍යාකරණයේ වශයෙන් වීතියක් නෑ මේක යොදන්න පුළුවන් කියලා කුකුල් කියන වචනේ. ඒ නිසා අපි කියන්නේ මේක මේ විදිහට ලියන්න වැරදි කියලා. කුකුල් මස් කියන ව්‍යවහාරයෙන් ආව නිසා පුළුවන්. ඉතින් ඒනවා මතවාද ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් මේක පිළිගන්න රීතිය නොවන බව මතක තියාගන්න. කුකුල් කියන වචනේ වැරදි. ඒක යොදන්න බෑ අපිට. හරිද?
කුකුළු තමයි ඔකේ නිවැරදි අර්ථය. කුකුල් මස් කියලා ඔබ දැකලා ගහලා තියෙනවා නේ. එහෙම එක එක්කිනා මුදල් හරි. එක එක්කිනා එහෙම තර්ක ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ඒවා පිළිගන්න එක නොගන්න එක ඒවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා කරන අයගේ කාරණා. අපි සාමාන්‍යයෙන් අපිට අධ්‍යයනය කරන්න තියෙන ව්‍යාකරණ කොටස තමයි මේවත් එක්ක සාකච්ඡා කරන්නේ. මේක තමයි රීතිය කියලා ඒකට කියලා දෙන්නේ. අතීතයේ තමයි ආපු එකයි ඒ ක්‍රමවේදයේ අපි මේ විදිහට පවත්වාගෙන යන්නේ. අපි යනවා ඊළඟ රීතියට පුතේ. අර අපි ඔන්න මේ වල් දාන කොටස නේද? වල් දාන කොටසටයි අපි යන්නේ. අපි යන්නේ මෙතෙන්ට අප්‍රාණවාචී පදවල අගට යෙදෙන වල් වල ප්‍රත්‍යයයි අගට යෙදෙන්නේ දන්තජ ලකාරයයි. වල දැන් පාරවල්, ගෙවල්, රටවල් වල මට හිතෙන ගෙවල් කියන වචනේ තියෙනවා දැන් මම ගැටලුවා නැහැ. ඒතර වල් කියන එක එන්නේ වල කියන අර්ථයත් එක්ක. වල් වල ඒකත් එක තමයි එන්නේ. ඒකට දැන් ඔතන ලියගෙන මේ වගේ උන්ටම වචන තියෙනවා. මොකද මේකේ රීතිය ප්‍රමාණවත් ඔබට මතක තියාගන්න පුළුවන් නම් ඇති. පාරවල්, ගෙවල්, රටවල් නේද? දැන් මේක බහුවචන අර්ථයෙන් කියන්න පුළුවන් ඒවා අපි ගන්න ඕනේ නේද? ඕකේ දීලා තියෙනවා වචන දෙකක් තුනක් දීලා තියෙනවා. එකක් පාරවල් කියලා දීලා තියෙනවා. කල්පාඩින් දානවා මේ දීලා තියෙන වචන ටික. පාරවල් කියලා එකක් දීලා තියෙනවා. ඊගාවට ආයෙ දීලා තියෙනවා. මොකක්ද දෙන්නේ? ඊගාට දීලා තියෙනවා ගෙවල් කියලා නේද? ගෙවල්. ඒකත් හරියි. ඊගාට ආයෙ දීලා තියෙනවා රටවල් කියලා. රටවල්. දැන් මේ වගේ තව ඕනේ එකක් දෙකක් ඕනේ අපිට තව කියන්න පුළුවන් මේ වගේ දෙන අවස්ථා. වලවල් ඔය වලවල් මේ වලවල් කියනකොට මුර්ධජ ල වෙන්න ඕනේ වල කියන එක. හරිද? වලවල් කියන එක මුර්ධජ ල වෙනකොට මුර්ධේලා යන ලියන්න අමාරුයි වගේම වලවල් ආරම්භත් අපිට අමාරුයි. හරිද? මෙතන දන්තජ ල යදුනොත් කැලෑවල් කියන අර්ථය දෙනවා. ඔබ කියන්නේ මට මම හිතන්නේ හාරන වලවල් ගැන කියලා. ඒක හාරන වලවල් නම් මේ නේ. හරිද? හාරන වලවල් කියලා දෙන්නේ මේක. හරිද? මේ වලවල් වලට අර්ථයක් තියෙනව නැත්නම් මේ වලවල් වලට කියන්නේ මොකක්ද ලියා ගන්න. මෙතන වල ආපු ගමන් මෙතන කැලේ කියන අර්ථය දෙන බව අපිට කියා ගන්න. දැන් කැලේ කියන අර්ථය තමයි මෙතන දෙන්නේ. يعني තෙමන් ගංගාවල වල ඊගවට මේක අපි මම අයින් කරනවා මෙතනින් අරකට ලියලා ගන්න. ඊගවට දැන් වලවල් ඊගවට ගම් දා වා ගංගාවල් ඊට ගංගා වල කියලා තොන ගන්න පුළුවන්. එලෙකට ගන්න වල කියලා දාන්න. ගංගා වල කියලා තොන ගන්න පුළුවන්. එලෙකට දාලා එකක් තියා ගන්න. කාලවල් කියලා කියන්නේ කාල යන් කියලා වචනයක් තමයි පාවිච්චි වෙන්නේ. එහෙනම් කාල දොරවල් අදොරවල් හරි. දොරවල්. නේ දියෝනේ. ඒකට අපි තව නලිවෙ හැකි නේද? වාහන දැන් අපි වාහන වල බහුවචන හරිද? වල දාපුවම වාහන වල වෙන වාහන වල් කියන්නේ වාහන වල කියන්නේ දවල් එතන දහවල් නේ දහවල් ඒකයි දැන් එතකොට මෙතන දහවල කියන්නේ මේකේ නේ වල මේක ප්‍රත්‍ය දෙකන්නේ ප්‍රත්‍ය දෙකක් කියන්නේ ඒකයි ප්‍රත්‍ය දෙකේ වල යෙදෙන්නේ තන්ති දෙල නේ වාල් කිව්වත් එමය වල කිව්වත් එමය යෙදෙන්නේ තන්ති දෙල නගරවල් හරි සඳමාලි දාලා තියෙන්නේ නේද නගරවල් මොනවද හරි නගරවල් හරි ඒකත් හරි නගරවල් කියන එකත් හරි නේ දැන් ප්‍රමාණවත් නේ මේක ඔබ රීතිය මතක තියාගන්න දෙයි වල් වල කියන ප්‍රත්‍යවල යෙදෙන්නේ දන්තජ ලකාරය ඒක මේ සමහරු පද බෙදීමේදී පද බෙදීම වෙනම කතා කරන්න ඕන එක. මේ වගේ කරනවා මේක වෙන් කරනවා. පද බෙදීම වල මේ වෙන් කරනවා. එහෙම කරන්න එපා ඒක වැරදි. ඒ කියන්නේ වල් කියන එක වරයා කියන එක එකට ලියන්නේ. රට වල් කියලා ලියන්නේ. එළවල් කියලා ලියන්නේ. එළවලුත් හරියට ලියනවා. ගංගාවල ගංගාවල් කියලා ලියන්නේ නේ. වල් කියන පදේ වෙන් කරන්න එපා කියලා කියන්නේ. එකටම ලියන්නේ මේක. වල් කියන පදේ වෙන් කරන්නේ නැහැ. වරයාත් එහෙමයි වෙන් කරන්නේ නැහැ. එකටම ලියන පදයක්. ඒක වැටුණා ඔබට මොනවද වෙන්නේ නැහැ නේද? පහරවල් හරි. පහරවල් එකක් හරි. කොන්නතර වල් වල කියන අර්ථය එනවා නම් කෙලින්ම යොදන්නේ දන්තජ ල කාර්ය වග මතක තියාගන්න. ඒක පමණයි ඔබ මතක තියාගන්න ඕන කාරණා. අපි යමු ඊළඟ කොටස ගැන කතා කරන්න. උඩ මොනවාරි ගැටලුවක් ආව මගෙන් අහන්න ඕනේ. හරි.
මෙන්න මේක ගොඩාක් වරද්දන රීතියක් උදේ. ගොඩාක් වෙලාවලට මේක වරද්දනවා. එහෙනම් මේ තුලාව කියන අටේ තුල්‍යාර්ථය කියලා අපි කියනවා. මෙතන සමාන බව තමයි හංගවන්නේ. සමාන බව හංගවනවා නම් සමානයි කියලා කියනවා මුදේ යම් කිසි එකක් යම් කිසි එකක් සමානයි කියනවා. අන්නේ අර්ථය දෙන්නේ මයික් එක පොඩ්ඩක් ඔෆ් කරලා තියාගන්න මොකක්ද? අන්න ඒක දෙන්නේ සමානයි කියන අර්ථය දෙනවා නම් දෙන්නේ දන්තජලයනේ තුලාව තුලිත තුලණය වගේ වචන ඒකට උදාහරණ ලෙස ගන්න පුළුවන්. එතන මොකද මේ සමානයි කියලා කියනවා. සමානයි කියලා කියනවා. අන්නේ අර්ථය. කැලෑවල් හරි දන්තජලය යන්නේ. සඳරුවන් හරිනේ. දහරක් දාගෙන කැලේට කියන මොකක්ද? කැලේට කියන්නේ දන්තජල ආයි ඕනද කියන්න ඕන. මම කලින් ප්‍රශ්නයක් අහලා පොඩ්ඩක් ඒකට උත්තර දෙන්න. කවුරුහරි අහන මෙන්න මේක එකක් දැනගන්න. මම මේක ඔය අහන්නේ මේක. මෙතන වල කියන අර්ථය මම මේ කොළ පාටෙන් දානවා. හරිද? මම මේක කොළ දාන්න. කොළ පාටෙන් දානවා. මේ දෙක ඔබ පැත්තට ලියාගන්න. මෙතන වල කියන්නේ කැලය කියන අර්ථය. කැලය. ඊගාවට මෙතන මෙන්න මේ ලයන්න ආවොත් කාරණ වල අපිට තියෙන මේකේ අභ්‍යාසයක් දානවා. කාරණ වල මිනි වල කුණු වල ඒවා තමයි ඉන්නේ. පැහැදිලිද? ඒ ගැටලුවට උත්තරය හම්බුනානේ මම අහන්නේ 10 උත්තරය අහන්නේ. මම ප්‍රශ්න කාව නැවත අහන්නේ වගේ. හරි. ඒක උනාට ඉතින් පැහැදිලිව දුන්නා කියලා තමයි. හරි. එතකොට මේක මතක තියාගන්න හරි ලේසි වලට මේ වලවල් හාරන්න ටිකක් අමාරුයි උදේට වරගෙන යකට අතරින් මේක වෙහසක් දාන්න ඕනේ. මුද්ද ලෑන ලියන්නත් පොඩක් අමාරුයි. ඒ නිසා මතක තියාගන්න කැලෑවට කියන වල දන්තජ ලයන් මූර්ධජ ලයන් කියන්නේ පොළවේ හාරන වල කුණු වල මිනි වල ඒ වගේ ඒවා තමයි මූර්ධජ ලය වෙන්නේ. හරි. අපි අර විදිහට මෙතන කතා කරන්නේ සමාන බව හංගවන පදේවත් තුල්‍යාර්ථේ පද. තුල්‍ය කියන්නේ සමානාර්ථය හංගවනවා. යම් කිසියක් සමානයි කියලා හංගවනවා නම් ඒ අර්ථය තමයි අපි කියන්නේ මොකද්ද? දන්තජ ලය දෙනවා කියලා කියනවා. මේ වගේ තුලාව කියන්නේ තරාදිය කියන අර්ථය දෙන්නේ තුලිත තුලණය. හරිද? තුලාව තුලිත තුලණය. මෙන්න මේවා අපි කියන්නේ දන්තජ ල යෙදෙන අවස්ථා කියලා. හරි? දන්තජ ල යෙදෙන අවස්ථා කියනවා. ඒක ගැන කතා කරන්න ඊළඟට යනවා. ඒක ගැන කතා කරන්න යන්නේ බලන්න උතන දීලා තියෙනවා තුලාව කියලා දීලා තියෙනවා. උතන හරි දීලා තියෙනවා තුලාව කියලා. ඊට දීලා තියෙනවා ඒක ඊගාවට දීලා තියෙනවා තුලනේ තුලිත කියලා. තුලිත කියලා දීලා තියෙනවා. ඊගාට තුලනේ කියලා දීලා තියෙනවා. ඊට තව දෙකක් ලියන්න ඕනේ. මතක වෙනවා කාටද? මේකෙදි සමතුලිතය සමතුලනය තුලිතයක් හරි ඒකම තමයි කරන්න වෙන්නේ එකම තමයි මෙතන සමතුලිතය ඒකත් හරි තුලිතය සමතුලිතය ඊළඟට සමතුලනය තුල්‍ය එකක් තමයි අපි ලියනවා නේද නෑනේ තුල්‍ය කියන්නේ ඊළඟට සමතුලනය ඒකත් හරි සමතුලනය ඊළඟට තුල්‍ය කියලා කිව්වා ඔකට නේ තුල්‍ය ඒකත් තුල්‍ය භාගයම කියලා කියන්නේ තුල්‍ය භාග අර ඔයයේදී මම තුල්‍ය භාග කියලා දානවා හරිද මෙන්න මේ වගේ වචන ටිකක් දැන් මේ වගේ එකට විශේෂණ පද තමයි ඉතින් අපිට ගොඩක් දාන්න වෙන්නේ ඇටි තුලාව එදින තුලාව ඔය විශේෂණ පද දාලා ගන්න පුළුවන් ඒක කිසිම වැරද්දක් නැහැ ඔබ මතක තියාගන්න ඕනේ මේ සමානයි කියන අර්ථය දෙනවා නේද අපි කියනවා තුල්‍යාර්ථය කියලා කතා කරනකොට අපි ඒ තුල්‍යාර්ථය කියන එක දෙන්නේ අනිවාර්යෙන්ම කොහොමද දන්නද දන්තජ ලමයි යෙදෙන්නේ තුල්‍යාර්ථය දෙන්නේ යමක් යෙදෙනවා නම් ලයන්නක් යෙදෙනවා නම් ඒ යෙදෙන්නේ දන්තජ ල වගේ මතකේ තියාගන්න. ඔතන අපි කියන්නේ දන්තජ ල යෙදෙන බව මතකේ තියාගන්නේ තුල්‍යාර්ථය දෙන අවස්ථාවල. තුල්‍යාර්ථය කියන්නේ සමාන බව හඳුනනවා. දැන් තුලණය කරනවා කියන එක ඔබ දන්න සමාන කරනවා කියන එක නේද? කොහොමද කරපුවා ඇති නේද? තුලණය කරනවා කියන්නේ සමාන කරනවා. ඔබ ටැලි කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක තමයි. ඒක
තුලනය තුලිත සමතුලනය සමතුලිතය ඔය ඔක්කොම ගන්න පුළුවන් තුලිත භාග ඒ වගේ වචන තමයි මේකෙදි අපිට ගන්න තියෙන්නේ ආවග ඔය මතක තියාගන්න හරි නේද ඒක උඩ වැටලක් නැතුව ඇති ඊගාව කොටසට අපි යනවා 14 වෙනි වීදියට අපි යන්නේ ඒ තමයි ඒකෙදි කියනවා මෙන්න මේම කාරණාවක් බලන්න ඊට බලන්න ඒක වචන නාම පදවල අගට හරිද අගට ල විත්‍රයක් යෙදෙන පදවල දන්තජ ල යෙදිය යුතුය හරිද ඔන්න අර සියලු වගේ වචන කුරුළු වගේ ලියනකොට වරද්දන තැන් අපි පොඩ්ඩක් නිවැරදි කරන්න ඕන කියන එකයි මම කියන්නේ හරි ඒක කුරුළු කියලා කියන්නේ මුද්දජලු යන්නේ වැරදිනේ නේද දන්තජලු තමයි මේක හල් කරලා බලන්නේ කුරුල්ලා අන්‍යව කරන්න පුළුවන් අපිට විත්ත කරලා ගන්න පුළුවන් විත්ත කරලා ගන්න මේ සියලු සියල් එතන විත්ත වෙලා ඉල දෙනා නේද සියලු සියල් මහලු මහල්ලා කුරුළු කුරුල්ලා එතන මහලු කියනකොට මුද්දජලු යන්නේ දුවොත් එහෙම එතන දැන් මාළු කියන පදේ අර්ථ දෙකක් තියෙනවා මාළු බහුව අර්ථ පදයක් හරිද අපි විදිහට අදාළව කතා කරන්නේ එන්න බලන්නකො මාළු අමතන මුද්දේ ගැන දාන්න මේ අර මුහුදු මාළු ඒ මාළු අපි කන මුහුදු මාළු මින් කියන අර්ථය තමයි ඒගොල්ලන්ට දෙන්නේ මෙන්න මෙතන මාළු කියලා එන පුතේ මොකද්ද මේකට අපි කියන්නේ මහලු කියලා මහලු කියන අර්ථය දෙන්නේ මොකද මේක මෙන්න බලන්න මේ හල් කරන්න පුළුවන් ඕන දිත්ත කරන්න මහල්ලා කියලා මම දාලා තියෙනද ඒ අනුව වැටෙන මේ කියන කාරණාව මේ මහලු කියන වචනේ මේක ඩබල් වෙලා යන නිසා තමයි මෙහෙම වෙන්නේ මේක හල් කරලා දෙන්න බලන්න එහෙම කරන්න බෑ මේ වචනේ පේනවද මේ මාළු කියන පදේ හල් කරලා ගන්න බෑ අපි මේක ගිය සතියේ මාළු ගැන කතා කරලා මේ මුද්දජලු ලියනකොට එතකොට මෙතෙන්දී මම කතා කරන්නේ දන්තජලයට අදාළව දන්තජල ලියනවා නම් ඒක ඩබල් කරන්න පුළුවන් නම් නේද ඒක ද්විත්ව කළ ගන්නවා නම් ඒ ද්විත්ව වෙන වචනවල යෙදෙන්නේ නැහැ මුද්දජලු right යෙදෙන්නේ නැහැ මුද්දජලු ඒකයි උතන කියන කාරණා මෙතන මේ මාළු කියන පදේ මතක තියාගන්න ඕන මේ මාළු කියලා කියන්නේ මුහුදු මාළු හරි ඔන්න ඊගාට යන අපි මාළු මහලු කියන කවන්නේ අවදිච්චයි දැන් සියලු නේ සියලු කියන අපි හරි සියලු කියනවා මේක ඩබල් කරලා ගන්න පුළුවන් පුතේ දික්ත වෙනවා නේ සියල්ල ලයින් දෙකක් අග එදෙනවා නේ ලයින් දෙකක් අග එදෙනවා ලයින් දෙකක් අග එදෙනකොට මෙයාව දැන් සියලු කියන පදේ වරදවා ලියනවනේ ගොඩක් මූර්ධජලු දාලා ලියනවා මූර්ධජලු දාලා ලියනවා සියලු කොහොම වැරදිද ඒක මෙහෙම වැරදි මෙහෙම ලියන්නේ සියලු කියලා මේක හරියද මේක අන්තිම වැරදි ව්‍යවහාරයක් අපිට ඇවිල්ලා තියෙන එකක් මේක වැරදි මේක සියලු කියන්නේ මේ පදේ වැරදි මෙහෙම ලියනවා ඔබ දැකලාද කොහොමද ලියලා තියෙනවා නමුත් ඒක වැරදි ව්‍යවහාරයක් යනවාද මතක තියාගන්න අපි මෙහෙම සියලු කියලා ලියන්නේ නැහැ කියන්නේ මේකයි රීතිය ගන්න අපල කරලා එන්න පුළුවන් නිසා ඊළඟ ටියුට් එකේ කියලා දෙනකොට මහලු කියලා මහලු අරගෙන තමයි මේ මහල්ලා කියලා හල් කරලා ගන්න පුළුවන් අපිට ඒක කොහොම වෙනවා ඊගා ආයි දෙලා තියෙනවා කුරුළු කියලා නේද කුරුළු ඊගාවට කුරුල්ලා කියලා ඔන්න ඒක හල් වෙනවා නේද දැන් කුරුළු කියලා අපි ලියන්නේ මුද්දජලුනේ ඒක වැරදිනේ වලල් හරි ඒක වලලු හරි ඕක වෙනම කතාවක් විදිහට කතා කළා දේශකයි හරිද ඔව් මෙන්න මේක හරි මේක නේ හරිද දැන් මම මේක මෙන්න මෙහෙම කියනවා දලු දැන් ලපටි ලදරු කියන අර්ථය හඟුවට මෙතන මේ විත්ත වෙලා යන ඕන්න දල් හරිද ඔව් කොල්ලු කොල්ලා ඒක හරි දල්ල දල් හරිද මේ ක්‍රියා ප්‍රකෘතිය දිත්ත කරලා ගන්නේ දල්ල දලු මේක ප්‍රයනම මේ ටික ටියුට් එකේ දීලා තියෙන පද කුරුළු දක්වාම ටියුට් එකේ දීලා තියෙනවා අපි මේ අලුතෙන් ලියන පද ටික ඔයාලා මට කියන පද ටික කොල්ලු කොල්ලා කියලා කියනවා කොල්ලු කොල්ලා හරිය කොල්ලා කොල්ලු කොල්ලා පොළු පොල්ල කොල්ලු කොල්ල තාල්කින් වලට නේ කියන පුළුවන් අපි ගොඩක් මේ මලු දාලා දෙන කවුරුද
මල්ල මලු කියලා අපි කියන්නේ වරද්දලා. වලල්ල වලලු හරි මෙතන කතාව නෙමෙයි. ඒක අපි මූර්ධජ ලුවේ දෙන අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. ලයින් දෙකක් එක ළඟ යෙදෙනවා නම් අපි ඔය වලගේ විටකේ තියෙන කිව්වා හතරවෙනි වීර්යය බලු බල්ලා බලු නල්ල බලු බල්ලා ඒ වගේ බලු බල්ලා එකක් තමයි අර මේ මෙතන අහලා තියෙනවා කවුරු කෙනෙක් ආවොත් මේ වගේ අහලා තියෙනවා වලල්ල වලලු හරි නේද කියලා. මොකද කියන්නේ? වලලු උදළු දැල්ල හරි මේක මේ අහන්නේ මම මෙතන ගන්නවා පාඩයක් කරනවා මෙන්න මේක ආවා වගේ මේ මේක විශේෂ කතා කරා අහන්නේ වලලු අහන්නේ උගහන් වලලු මේකේ කතාව වෙනම කතාව මේක හරි වැරදි කියන එක මට වලල්ල නෙමෙයි මේක හරි නමුත් මෙතන අපි වෙනම රීතියක් කතා කරන්නේ සති ඒ තමයි ලයින් දෙකක් එක ළඟ යෙදෙනවා නම් කලාල බලලා වලලු පිළිල වලල්ල කෙලවල්ලා වැළලෙනවා වගේ වචනවල ලයින් දෙකක් එක ළඟ යෙදෙනකොට කලින් යෙදෙන ලයන්න මොකක් වෙනවද මූර්ධජ ල වෙන්න ඕන කියලා අපි රීතියක් ගිය සති සාකච්ඡා කළා. ඒකවලුද මේ දලු කියන එකට අර්ථයක් නැහැ මූර්ධජ ලිව්වා. හරිද? එහෙනම් ලදලු කියලා අපිට ගන්න පුළුවන් මෙහෙම. හරිද? ලදලු කියලා දැරුවා මේක වැරදි. අතන දල්ල කියලා එන්න ඕන නිසා. ලදල්ල ල කියන අර්ථය දෙන්න පුළුවන්. එතන ලු හදාන්න. ඒක වැරදි. මේක එන්නේ මේ ලය. දලු කියන අර්ථයේදී අර අපිට ලපටි ලදරුයි කියන අර්ථය දුන්නට එතකොට ඒකේ අර එතෙන්දි මේ විත්ත වෙන හින්දානේ දල්ල කියලා කියනකොට අපි ල කියලා කියන නිසා ල දෙකක් එක ළඟ ලියන නිසා ඒකේ අපිට මූල දෙක ගන්න බෑ. කුරුල්ලු වගේ කතාවක් තමයි උතන එන්නේ. කුරුල්ලු කියන අර්ථයේදී වෙන දේ තමයි උතන වෙන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ වෙලාවේදී අපි දෙතුන් තැනකදී මේ ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ මෙහෙම බිඳෙන රීති තියෙන විදිහ එකකින් තව රීතියක් බිඳෙන අවස්ථා දෙක තුනක් හතරක්. ඒක ගොඩක් නැහැ. ඒක ලිව්වහම අපි භාවිතයත් එක්කනවා. මගේ ඔයාලා මම හිතුවා එකක් අහයි කියලා මේ ටියුට් එකේ මෙතන හරිද කියලා. ඒකට ඇහුවේ නෑ මම කවුරු. මේ ටියුට් එකේ මේ වචනේ හරිද කියලා මම අහන්නේ නැද්ද? අහන්නේ නැද්ද? මොකද කියන්නේ? මේ දිත්තයක් කියලා ලියන දේ හරිය වැරදිද? මොකද අදහස් නැද්ද කියන්නේ? දෙන්නේ. දෙන්නේ. මේ වචන ගැන මොකද කියන්නේ? මේක එක දෙයක් ගන්න දෙනවා. මොකද කියන්නේ? ඒක හරි. ඒක හරි කියලා එකෙන් කියනවා. අනික එක මොකද කියන්නේ? සත්‍ය ඊට බෙල්ල ගහලා යන තැන ඒ කියන්නේ වරද්දනවා ඇටියලින් වරද්දනවා මේක. මේ සත්‍ය මම මේකෙන් මෙතන දෙකක් නිසා මෙහෙම ලියන සත්‍ය මේ සත්‍ය මොකද කියන්නේ? උදේ මට දීත්ව වලින් එකද දෙකද කියලා කියන මට සමාදාන එක කියලා එක හරියට පේපරේ පේපරේ තියෙන ගන්නේ ඔව් ඔව් හරි ඔයාලට පෙර ඒ දෙනම් ඩබල් වෙන්න ඕනේ ආතයන් කියලා කියන්නේ දරාගෙන එක හරි වර්ට පෙර යෙදෙනම් මේ දෙකම ඩබල් වෙන ලැබුණාට බලන්න පොත්වල පවා මෙතන වැඩි කාලා තියෙනවා මේක ලියලා නැහැ හරියට මේකමයි කියන්නේ මේක වැරදි මේකමයි කියන්නේ විත්ත කියලා ඕන තරම් ඔක කියලා ගන්න පොත්වල තියෙන තරම කියන්නේ ඒක වැරදි මේ ඩබල් වෙනොන් සත්වයා තත්ත්ව එතන වයන්නකට පෙර හත්යන් ඉදෙනවා නම් ඒත් එත කියන අර්ථය දෙන්නේ සංඛ්‍යාත්මකව දෙන අර්ථයක් තියෙන එතන එතකොට අන්නේකේ දිත්‍යයක් කියන්නේ දෙකක් වෙනවා ඒකේ ඔබ කියවෙනවා ඇත්තටම කියනකොට දිත්ත කියලා දෙපාරක් වෙනවා දිත්ත ඒ හැබැයි අපි ලියනකොට මේ භාවිතය තුල වැඩි වරද්දලා වෙන්නේ නේද භාවිතය තුල අපි වැඩි වරද්දලා තියෙන මේ වැඩි මම මෙන්න මේ කොළපාට කරන වචන ටික විතරක් හරි. හරිද? මේ මම මේ කොළපාට කරන වචන ටික විතරක් හරි.
අනිත්‍ය වලින්. මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි. මම පොළපාට කරපු වචන ටික විතරයි. ඒ කියන්නේ මේ තයනු දෙකක් යෙදෙන බව මතක තියාගන්න වයන්නකට පෙර යෙදී නම්. හරි. වයන්නකට පෙර හතයන්ක් යෙදී නම් එතන තයනු දෙකක් කබල් කරලා ගන්න මතක තියාගන්න මෙන්න මේවා. හරි මෙන්න මෙතන මොම කරලා ගන්න මතක තියාගන්න මේක ගොඩාක් වරද්දනවා. ඔබ අතින් ලියෙන්නේ නෑ මේ. නේද? යාලා අපි වැරදිලා තමයි මේක වැඩිපුර සටහන් වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න ඔතන වෙනම රීතියක් යනවා කියලා. හරි මේක අපි ව්‍යාකරණ වල අක්ෂර වින්‍යාස රීති වලට අදාළ නැහැ. අර විශේෂයෙන් අපි කතා කරනකොට ඔතන වැදගත් වෙන තැන. හරි. ඊගාවෙකට යමුද අපි යන්නේ සමූහාර්ථ වාචී පදවල ඇතැම් විට අනේ. හරිද? අපි යනවා ඊළඟ කරුණට. අපි යනවා 15ට. 15 රීතියේ ඇතුලේ තියෙන පස්වෙනි පිටුවේ එකේ මෙන්න මේකත් වරද්දන තැනක්. අපි මේකේ මූර්ධජ ලූ ගැන ගියසකේ කතා කරා. මූර්ධජ ලූ ගැන ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා අතන මූර්ධජ ලූ යෙදුනහම මොකද වෙන්නේ කියලා. නේද? අර අඩුයි සුළුයි කියන අර්ථය දෙනවා කියලා අපි කතා කළා. ටියුට් එකේ 3 වෙනි පිටුවේ උඩම තියෙන කුඩා යන අර්ථය දීමට කියන අර සුළු පියා සුළු මව සුළු කරන්න සුළු කරේ වගේ තැන්වල අපි කතා කළා. මූර්ධජ ලූ යෙදුවොත් සුළුයි කියන අර්ථය දෙන බව. එතකොට දන්තජ ලූ යෙදුවොත් මේ යෙදලා තියෙන දන්තජ ලූ යෙදුවොත් මෙතන දෙන්නේ ඇත යන අර්ථය සුල්ල කියන නිපාතේ තමයි මේ දෙන්නේ. ඇත යන අර්ථය මම බර වචන දාන්න කතා කරන්න ඇත යන අර්ථය දෙන්නේ. හරිද? ඒක නිපාතයක් ඉන්නේ. මේකෙත් මේ සුළු කියන වචනේ යෙදුවොත් මේක යෙදුවොත් එතන තියෙන්නේ සහිත ඇත කියන අර්ථය. හරිද? සුළු කියන එක. මෙන්න මේක යෙදුවොත් අපි කතා කරලා තියෙනවා මේක යෙදුවොත් මොකක්ද? අඩු කියන අර්ථය අඩු කරන්න සුළු කරන්න කියලා දෙන්නේ මෙන්න මේ දෙවෙනි අර්ථයට වගේ මට දැනගන්න හයිලයිට් කරපු අර්ථය. දැන් අපිට යන්නේ මේක ගැන කතා කරන්නේ මේ සහිතයි ඇත කියන අර්ථය මෙතන කියන්න නැතුව හරිද? සහිත ඇත කියන අර්ථය දෙන්නයි යන්නේ. සහිත ඇත කියන අර්ථය දෙන්නයි මේ අපි කතා කරන්නේ. මේ සහිතයි ඇතයි කියනවා නම් එතන දෙන්නේ මොකදලු අපි කතා කළා ගියසති මම කියුවා වලට බවුසර් වල නේද තෙල් අදින දෙල්කවන රතවල ගොඩක් වෙලාවට ගහගෙන යන්නේ මෙහෙම නේද මොකදලු ගහගෙන යන්නේ දැන් ගිනි ඇවිලෙන සුළුයි කියලා ඒගොල්ලෝ වෙන වචන ගහන්නේ සම්මන්ත්‍ර ගහනකොට සුළුයි මේකෙත් අඩුයි මේක වචනාර්ථය වැරදි ගිනි ගන්නවා සුළු කියලා කිව්වහම මේක මුර්ධජලු දාන්න බෑ එහෙනම් නේද මෙතෙන්ට මේ ලු දාන්න බෑ මේකේ අර්ථයෙන්ම වැරදි මේක වැරදි මෙතන අඩුයි කියලා කියන්නේ අඩුයි කියලා කියන්නේ ඇවිලෙන සුළු සහිත කියන්නේ හරි අපි යමු ටියුට් එකට යමු ටියුට් එකේ තියෙන ටික මම ටයිප් කරගෙන යනවා මෙතන අපිට දීලා තියෙන ටියුට් එකේ මෙහෙම වචන ටිකක් බලන්න බින්දෙන සුළු සංයක දයන්න ඉන්න ඕනේ බින්දෙන සුළු මට දාන්න බෑ සංයක දයන්න මේකේ සංයක දයන්න දාන්න බෑ බින්දෙන සුළු ඊගාවට ඇලෙන සුළු ඊගාවට නැසෙන සුළු සහිතයි කියන අර්ථය නේද මේ දෙන්නේ මේවා කොහොමද දෙන්නේ සහිතයි කියන නැසීම ඇත බිඳීම සහිතයි ඇලීම සහිතයි ඒවා මේ කියන්නේ ඇලෙන සුළු නැසෙන සුළු බිඳෙන සුළු මේ හැම තැනකම කියන්නේ ඒක මට දාලා දින ගොඩක් මට සිංහලෙන් දැම්මම තමයි හොඳ ඇවිලෙන සුළු නේද ඇවිලෙන සුළු කියලා බැඳෙන සුළු බැඳෙන සුළු කියලා දාගෙන බිඳෙන සුළුම තමයි තියෙන්නේ බැඳෙනවා වගේ එකක් බිඳෙනවා බැඳෙන සුළු කියලා දාගෙන මට ඊගාට බැඳෙන සුළු හරි කමන්න ඊගාට තව තියෙනවා ඉතින් ගොඩක් දාන්න පුළුවන් පිපිරෙන සුළු බෝම්බේ පිපිරෙන සුළු ගිනි ගන්නවා සුළු පිපිරෙන සුළු නැවෙන සුළු තනි වචනයක් හරිද තනි වචනයක් සුළු කෙනෙක් වෙන් කරන්න බෑ නැවෙන සුළු තනි වචනයක් මේක හරි හොඳ වචනයක් කවුද දන්නේ රම්‍යදාස් නෙමෙයි නැවෙන සුළු එකක් තමයි කවුද තියෙනවා රම්‍ය අපි ගන්න පුළුවන් මේ දෙක එකටම ලියන්න මතක තියාගන්න මෙහෙම කැඩුවොත් වැඩි හරි මේක කරන්න බෑ වචන දෙකක් නෙමෙයි මේක තනි වචනයකට තමයි සුළු ලියන්නේ යන වග මතකේ තියාගන්න. තනි වචනයකටයි අපි සුළු ලියන්නේ. හරිද?
තනි වචනයකටයි සුළු කියන්නේ. එකට ලියන්න ඕනේ වෙන කරන්න බෑ. මේ හැම තැනකම තියෙන්නේ සහිතයි ඇත කියන ගුණය. සහිතයි ඇත කියලා කියනවා නම් ඒ දෙන්නේ මොකද? දන්තජල යන්නේ. ඒ දෙන්නේ දන්තජල යන්නේ. මූර්ධජල යන්නේ යෙදුවොත් අඩුයි. තරම් පොත් උඩ මතක ඇති. සුළු කරන්න අඩු කරන්න කියලා කියන්නේ. සුළු කරන්න රැඳෙන සුළු හරි. නේද? සමවල් දාන රැඳෙන සුළු කියලා. නැසෙන සුළු, ඇවිලෙන සුළු, ගිනි ගන්නා සුළු, නැවෙන සුළු, බිඳෙන සුළු. නේද? ඒ වගේ තියෙනවා අපිට උතරම් පද ගන්න පුළුවන්. මෙතන සුළු කියන වචනේ ආපේ දැන් මෙහෙමයි. ඔබ නිකන් ඔබ පාර්කුට යන වෙනවනේ. ඒ යන එනකොට දැන් යන්නේ මම හිතන්නේ ආයෙත් තමයි. නේද? ඔබ යන එනකොට නිකන් අධ්‍යයනය කරලා බලන්න මේ කියලා ගන්නවා. ඕන තරම් කැපෙන සුළු හරි ඕන තරම් මේ ගහගෙන යන්නෙම මොකක් කියලා අර තෙල් පාන රටවල ගහන්නෙම මූර්ධජල ගහනවා ඉවරයි අර්ථය. හරිද? පිටිපස්සේ ගහන් කියන වැඩක් නැහැ. ගහන් කියන වැඩක් නැහැ. ගිනිගන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ගිනිගන්නේ නැහැ කියලා තමයි ඒ අර්ථයෙන් දෙන්නේ. කවුරුන් කියන වැටෙන්නේ ගිනිගන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට වැරදි විවහාර ඕනෑ තරම් අපේ සමාජගත වෙලා තියෙනවා. ඒක හරි දේ වෙලා තියෙනවා. නමුත් ඒක නෙවෙයි නිවැරද්ද කියලා මතක තියාගන්න. නිදන සුළු එකක් හරි. මනුෂ්‍යයන් දානවා නිදන සුළු කියලා. නිදන සුළු එකක් හරි. නිදන සුළු. නිදන සුළු. මේ සුළු කියන වචනේදී අර්ථය ඔබට වැටහෙන්නේ නැති සහිතයි ඇතයි කියනවා නම් ඒ දෙන්නේ මූර්ධජ ලූ නෙමෙයි දන්තජ. මූර්ධජ ලූ යොදන්නේ අපි අඩුයි කියන වචනය හඟවන්න. මෙන්න අඩු කියලා දැම්මොත් එතන යොදන්නේ මේක වගේ මතක තියාගන්න. මේක හරි සුළුයි අඩුයි. මෙතන සහිතයි ඇත යන අර්ථය දෙනවා නම් දෙන්නේ දන්තජ ලකාරයි. හරි. එනවා මේක මේක ධාතුවක් වෙන සුල්ල කියන්නේ සහිත කියන ධාතුව. හරිද? සුල්ල කියන ධාතුවේ නාමය මේක සුල්ල කියන්නේ අර දැන් හල් වෙනවා ලයින් දෙකක්. ඒතර සුල්ල ධාතුව එදෙනවා නම් කොහොමද ඒක සහිතයි කියන්නේ සුල්ල කියලා කිව්වනම් අපි කියන්නේ. සුල්ලයි කියන්නේ සහිතයි කියලා අපි ඒ වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒතර හල් ලයින් දෙකන්නේ. හල් ලයින් දෙක හල් වෙලා යනකොට කොහොමද මෙතන දන්තක වෙන්නේ? මේක එකයි උතන එන්න මූර්ධජ වෙන්නේ කොහොමද කියන එක උතන එන්න අවුල. නේද? මේක ඔය කියන්නේ මම පැහැදිලි කරනකොට පැහැදිලිලා මේක අතක දාන්න. මම මේ වචනේ නිස්පන්නේ කියන්නේ ආපු විදිය සුල්ල කියන ධාතුවක් මේක. නේද? මේකේ අර්ථය තමයි අර දැන් අර අපි කලින් කලේ පොල්ල පොළු වගේම තමයි මේක මේ සුල්ලනේ මේ වෙලා තියෙන්නේ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. හරිද? ඒතර සුල්ල කියන ධාතුවෙන් විද්‍යාවක් වගේ මතක තියාගන්න. මම කියේ කොහොමද විග්‍රහ කළේ ඔබට සමහර අයට ඒක වැටහෙන්නේ නැද්ද දන්නේ ඒ සුල්ල කියන්නේ මොකක්ද කියලා. ඒක වැටහෙන්නේ නැත්නම් අතහැරලා දාන්න ඔබ නීතිය පමණක් මතක තියාගන්න. මේකෙදි විශේෂයෙන් ඔබ සාරාංශ ලියනකොට වැදගත් කොට දාන්න. සාරාංශ ලියනකොට රචනා ලියනකොට ලිපි ලියනකොට ඔබට සුළු කියන වචනේ ලියන්න වෙනවා ඔබ අවස්ථාවල. ඔබ ලියන්න ඕනේ එක වචනයක් ලෙස. ගණින්නත් ඕනේ එක වචනයක් ලෙස. නේද? සාරාංශයේදී අපිට වචන 3කට අඩු කරන්න කියලා කියනවා. 150 180 ඡේදයක් දීලා වචන 50කට ලියන්න කියනවා. ඒ ලියන්න කියනකොට අපිට දැනුම තියෙන්න ඕනේ මේ පද ටික නිවැරදිව වෙන් කරලා ලියන්න. පද බෙදීම කියන එක අනිවාර්ය අංගයක් ඔබේ භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයේ තුල. අපි යනවා 16 වෙනි රීතිය ගැන කතා කරන්න. ඒක කියන්නේ අපි මේක කියනවා මෙන්න 16 දන්තජ ලකාරයෙන් අවසන් වන නාමපද රැසක් සිංහල භාෂාවේදී දන්තජ ලයන්නේ ඉවර වෙනවා උඩක් කියනවා. ඒවට රීතියක් කියන්න බැරිද? ඒවා නාමයන් ආපු ඒවා ඕන තරම් දානවා නේ. ඕන තරම් දානවා මේ පාවිච්චි කරනවා අපි හින්නම අලකේතල වුණාම තව ටිකක් ලියන්න දෙලා ඔබ දන්නවම කියලා යනකොට ලයන්න අපිට කියන නාමපද ඕන තරම් අපි සිංහල භාෂාව තුළ භාවිත වෙනවා මේ විල මම මේකේ බහුවචන අර්ථය දීලා වෙනවා මේ විල් වෙනවනේ ඒකට ඒකයි රදල වැරදි හරිද මේක වැරදි රදල මම මේ පල්ලෙලි නම මේක මට වෙනස් කරලා ලියනවා මේ ඔය රදල කියන වචනේ වැරදි හේතුව මේකෙන් ආවේ මම මේක ලියලා පෙන්නනවා රද් කොල් කියලා තමයි මේක අතීතයේ කිව්වේ මම දැන් කිව්වනේ ඒක මුදලයන් හල් වෙන්නේ නැහැ කියලා එහෙනම් මම මෙතන මොකද මේ කළේ මේක මුල් භාෂාවක පදයක් මේක මුල් භාෂාවක පදයක් හරිද මෙන්න මේ පදයෙන් ආයේ රදල කුල තමයි මේ රද් කොල් කොල් කියන්නේ කුල කියන එක එහෙනම් රදල වෙන්නේ රද් කොල් කියන වචනේ දෙවිච්ච නිසා මේ රදල ලියන්නේ මුද්දජ ලදා හරිද කවුරුද දාපු කෙනාට මම කිව්වේ මට මේ වචනයක් මේකට දැන් නැහැ ඒක මම නිවැරදි කරලා යන්නේ කඩල බතලා හරි ඒවා හරිය විල මිදුල ලියන්න මිදුල වෙන පාඩක ලියන්නේ ඒ ටික දීලා තියෙන එක දෙක ලියන්න පස්සේ නේද කීතල
කේතල මොනවානේ කේතල මේ දැන් බහුවචන කරන බලන්න ඕන ඔබ හරිද එතකොට ඔබට මේක අපේට අත්දාලා එනවා ගොඩක් බහුවචන කළා හැන්නේ මේකේ කේතල ඔව් කමල හරි දැන් මම අලුත් ටිකක් ටයිප් කරගෙන යමු අපි යල්ල රාල්ල ඔව් එතකොට මෙන්න මේවා හරි ඔක්කොම මිදුල කියලා දාන්න බහුවචන කරලා බලන්න ඕන මිදුල් මිදුල් ඒකයි ඊළඟට තව මල් විතර කඩන්නේ නේ මල් බහුවචන වෙනවා මම අර කලින් වීදියා මතක් කර කර යන්නේ නේද බතල නම් බතල් වෙන්නේ නැහැ මේකේ විසංගයක් එන්නේ බතල හරි ඒක අපිට පුතේ මේකෙන් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ බත් ධන අල කියලා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ මේක හරි බතල හරි හරි ඊගාවට තුවාල තුවාල වරද්දනවා නේද අපි මුර්දේ ලෑනද කියලා හිතලා මුර්දේ ලෑන දිනන තුවාල දන්ත ලෑන දිනන මොකද ගන්න ඊට දේවාල එකත් වරද්දනවා අපි දේවාල දන්ත ලෑන දිනන මොකද ගන්න හරි එහෙනම් කුල එකයි කුල ඊට ගුල ඒ ගුල් නේද බහුවචන කළා දෙන්නේ කොහොමද ගුල බහුවචන නේ ගුල් ගුල් ඒ බහුවචන කරනවා නේද ඒකත් හරි කුල නම් කුල් කියලා බහුවචන කරන්න බෑ එහෙනම් පිළ තුනේ පැත්තක් අපි ගන්නවා කියනවා ඔව් හරි තල කුල මල හදනවා හරි තල කරන්න පුළුවන් නේද පිළ කරන්න පුළුවන් මල කියන මොනාත්යෙන් දන්නේ නැහැ මල මේ පිපෙනවා නම් මේක හරි මේක හරි පිපෙනවා මම කලින් දැම්මා හරිද ගල තුනල් වෙලා නැහැ ගල කවුරුහරි කියාදී වැඩලා තියෙනවා හරිද ඒ වගේ පුතේ මේවා අපි ගන්න ගොඩාක් ಜಾති වචන වල අර්ථය වල ගන්න පුළුවන් දීපල කවදාද දිනනද මම පේන්නේ දීපල හරිද හරිද දැන් ඒ රීතිය මම හිතනවා හරි කියලා ගැටුවක් නැති කියලා ගල හරි අපි ලිව්වා ගල හරි හරි මේකෙ මුකුත් ප්‍රශ්නයක් නැතුව ඒක උඩ මේක වැටහෙන්නේ නැති අපි කතා කරලා මේ හරි අපි යනවා ඊගාව කොටසට අපි කතා කරන්නේ මේ ගන්තික ලයින් එදීම ගැන කතා කරන අපි අන්තිම රීතිය ගැන මෙතන මේ රීතිය 17 කියන අපි කියන තියෙන මෙතන 18 වෙන්න මම හිතන්නේ 11 අර 11 දෙකක් ඔය ඩිස්ට් එකේ තියෙන එක මේක කියනවා මෙහෙම දන්තජ ලකාරයෙන් අවසන් වන විශේෂණ පද රසන්ත සිංහල භාෂාවේ විශේෂණ පද නේද අචල භක්තිය කොමල කියන තැන උතන ලයින් වරද්දලා තියෙන්නේ මේ ලයින් හදන්න බෑ ටියුට් එකේ මේ ටයිප් කරන වරද්දලා තියෙන්නේ මේක වැරදි ඈ කියලා මේ ටියුට් එක හදන්න කියලා කියන්නේ ටියුට් එක හදන්න මේක වැරදි මේ ලයින් වැරදි මම මෙතන මේක හරියට දාලා මෙන්න මෙතන වරද්දලා දාලා කොමල කිව්වත් මේකම තමයි යෙදෙන්නේ ටියුට් එක කපලා හදන්න නැත්තම් පාඩම් කරනකොට උගමට වෙලා වැරදිට පාඩම් කරන්න ඒකයි හරි එහෙනම් බලගෙන මේ වචන ටික දීලා තියෙන්නේ අච්චල යට ගන්නේ ගන්න පිටුවම අච්චල එතකොට මොකද ඒ විශේෂණ පදයක් කියලා නෙමෙයි කියන්නේ ඉතින් අච්චල භක්තිය කියලා මම ඩියුට් එකේ දීලා තියෙනවා ඔබට ඊළඟට බලන්න කොමල මම කිව්ව කොමල කියන වචනේ උතර වැරදි කියලා කොමල කියලා මෙහෙම තියෙන්නේ එහෙම වැරදි දන්තජලය යදන්න කොමල අංගන දාගෙන ගන්නවා අංගන නෙමෙයි කොමල සිනාව කොමල පාන හරිද කොමල සිනාව ඊළඟට අමිල කියලා මොකක්ද අමිල සේවි දැන් මට මේ වගේ විශේෂ වචන ටිකක් දෙන්නකෝ අනිසාල දුබල අනිසාල විද නිමල අනිමල දුබල දුබල නිමල සද්ද දුබල දුබල සිත
තව එකක් කියනවා. සසලක් හරි. සසල ඈ සසල හද කමල හරි කමල අර එතන ඒ විදිහට මේ කමල කියන එක විශේෂණ පදයක් ලෙස ගන්න අමාරුයි. නමුත් ඒ වචනේ හරියයි. කමල කියලා දාලා තියෙනවා. සඳමාලි දාන්නේ. සඳමාලි කාව්‍ය දාන්නේ නෑ. සඳුනි කාව්‍ය. සඳුනි කාව්‍ය. කසල. හරි. කසල වල. කසල. වල නේද? කසල. හරි නිර්මල හරි. නිර්මල යෝධය. නිර්මල යෝධය කියන්නේ අතීතයේ හැඳින්වෙන්නේ කවදාද දන්නවද? ඔයාලා හිතනවා නේද? කාවන්තිස්ස රජුගේ සේනාංකයේ හිටිය දස මහ යෝධයෝ ටික. සරල හරි. මේ සරල කියනකොට අපි මෙහෙම ලියනවා වරද්දලා. ඒක වැරදි නෙමෙයි ගන්තයිලා යන්නේ. කාවන්තිස්ස රජුගේ සේනාංකයේ හිටිය දස මහ යෝධයෝ ටික හතර වටෙන් එකතු කරලා හදාගත්ත දක්ෂ සේනාංකයක් හැදුවා. හරිද? දක්ෂ සේනාංකයක් හැදුවා. අන්නේ තැනදී ඒ දක්ෂ සේනාංකයට ගත්ත එක එක දක්ෂතා තියෙනවා. එයාද එක යෝධයෙක් තමයි සුරනිමල කියන්නේ. මේ සුරනිමල යෝධයව හඳුන්වපු අනෙක් නාමය තමයි නිර්මල කියලා කියන්නේ. එයාව හඳුන්වන අනෙක් නාමය. ඒක නිකන් මතකේ තියාගන්නකො නේද? නිර්මල කියලා කියන්නේ එයා තමයි බුදුගම රජුගේ සේනාංකයේ හිටපු අර වේගෙන්ම පාගමනින් යන්න පුළුවන් කෙනා. එක එක අයට එක එක දක්ෂතා තිබුණා උදාහරණයක්. කාවන්තිස්ස රජතුමා තමයි ওই සේනාංකයේ ගොඩනැගීමේ නිර්මාතෘවරයා. පස්සේ ඔය සේනාංකයේ දුර්ගම රජුගේ සහාය පිණිස ගියා. දුර්ගම කුමාරයාට සහාය පිණිස ගියා. ඒක නිසා එහෙම ගන්න පුළුවන් අපිට මෙතන ගත්තා මේ සරල අදහස. සරල අදහස. ඒ වගේ අපිට ගන්න පුළුවන් නේද? හරිනේ. දැන් ඔබට මේ ටික ගන්න පුළුවන්. නේද? මම හිතනවා ගන්න පුළුවන් කියලා. මේකේ ඔබට ගැටලුවක් නැතුව තියෙන. මේ වචන ටික ගැන ඔබට පැහැදිලි වෙන්නේ නැති. අපි ටියුට් එකේ ගිය සතියේ කොටසට අපි කතා කරලා තිබුණා ඔබේ රෙකෝඩින් විඩියෝ එක මම ආපහු සෙට් කරලා දැම්මා. මේ අද ඉඳන් මේ YouTube වීඩියෝ අප්ලෝඩ් කරන්නේ YouTube දෙන්නම්. එතකොට සමහර අය Google Drive එකේ ප්‍රශ්න එනවා කියලා කියනවනේ. YouTube වීඩියෝ එකක් හැටියට දෙන්න unlisted දාලා දෙන්නේ. එතකොට මේ ඕන අයට හැමෝටම බලන්න බෑ. link එක තියෙන කෙනාට විතරයි බලන්න පුළුවන්. දැන් අපි ඉතින් email දාලා අප්ලෝඩ් කරලා දෙන්නේ නැහැ. ඔයාලගේ email සමහර වෙලාවල නැත්වත් ඇති. නැත්නම් email එක දීලා දුන්නා නම් එයාට හැර වෙන කිසි කෙනෙකුට ඕපන් කරන්න බෑ. unlisted දාලා හරි එහෙම නැත්නම් මේ ප්‍රයිවට් දාලා හරි තමයි දෙන්නේ YouTube වීඩියෝ එක. ඔයාලා ගොඩක් අය මැසේජ් කරලා තිබුණා YouTube වීඩියෝ අපි දාගෙන ඉන්නවා පැකේජ් අන්ලිමිටඩ් පැකේජ් දාගෙන ඉන්නවා කියලා. ඒ ගැනත් හිතුවා ඒකම අර drive එක ඕපන් වෙන්නේ නැති වෙන ගැටලුවක් තියෙනවානේ. ඒක නිසායි මේ දෙකම තුනම ගැන හිතලා ඔබට ඒ ටික අපි YouTube විදිහට අප්ලෝඩ් කරලා දෙන්න උත්සාහ කරනවා. අද මේ වීඩියෝ එක මෙතෙන් පසු ලැබෙන වීඩියෝ. එතකොට ඔබට ඔය drive එකේ තියෙන ගැටලු निराකරණය වෙයි කියලා හිතනවා. හරි අපි යනවා. මෙන්න මේක වැදගත් අභ්‍යාසයක්. හොඳම අභ්‍යාසයක් අපිට තියෙන. අපි අතින් වරදිනවා මේ වගේ වචන නිරන්තරයෙන්. අපි යනවා බලන්න. තිස්තනට ගැලපෙනසේ ල අකුරු සුදුසු ලෙස යොදා වචන සම්පූර්ණ කරන්න කියලා කියනවා. පළවෙනි එකේ ඉස්තරක් තියෙන පුතේ ඒකෙදි කියනවා හිරු මඩල කියලා. උඩ වෙන වෙන්නද? මෙන්න මෙතෙන්ට අපි යන්නේ මෙතන මේ දෙකට තනි අකුරක් දාන්න ඕනේ. ලහිරු මඩල කියලා ඉන්න ඕනේ. ලහිරු කියනකොට මොකක්ද ලා යන්නේ කියන බලන්න මට ලදරුයි ලපටි කියන අදහස නේද දෙන්නේ. මොකක්ද දෙන්න ඕන අපි? මෙන්න මේක දෙන්න ඕන. මූර්තජල. ඔව් මූර්තජල ලහිරු මඩල. ලහිරු මඩල. සංකරයන ගන්න ඕනේ සම්බන්ධ ලහිරු කියනවා. දෙක. මට උත්තර දෙන්න ල මුලට එනවනම් ඒක මූර්තජ වෙන්න ඕනද? නෑ මෙතන වල මූර්තජ වෙන්න ඕන කියන එක නෙවෙයි තියෙන්නේ. නෑ එහෙම නෑ අපි දැන් එහෙම එකක් ක්‍රියා නෙවෙයි මෙතන ඉන්නේ ලදරුයි ලපටි කියන අදහස දෙන්නේ. හරිද කියන්නේ? ලදරුයි ලපටි කියන එක දෙන්නේ. ඒක අපිට 100ක් එහෙම කියන්න බෑ. ල මුලට එදෙනවා නම් මුදේ ලම එදෙන කියලා කියන්න බෑ. අර ලය සම්බන්ධ කාරණාවල් දෙකට හදවතට බද්දයි බැඳීම් තියෙනවා කියලා කියනවා නේද? ඒ තැන්වල අපි මුදේ ලය වෙනවා අපිට කියන්න. හරිද? ඒවල අපි යොදන්නේ ඒ අර්ථය දෙන්න. ප්‍රසංග තියෙනවා අහන්න අහලා මයික් එක ඔෆ් කරන්න. මම මයික් ඔෆ් කරන්නේ මේ කරදර නිසා. මම ඒ කියන්නේ නිකන් කතා කරන හැටි නිසා මට. හරි මට මෙතෙන්ට අර්ථය දෙන්න
සඳර සඳර බෑන ගන්නවා මම නිසා සඳර බෑනේ මොන සඳරද මෙතන ලයන්නද මේ ලියන්නේ යොදන්නේ මොකක්ද ලියන්නේ මූර්ධජල ඇයි අපි විදියක් කතා කරා මතකද පිළි යෙදෙන හැම තැනකම යෙදෙන්නේ මූර්ධජ වල අපි කතා කළා පින්නම් කියන්නේ හැර පිළි සඳර පිළි වෙත පිළි වෙල කියනකොට ලයන් දෙක මූර්ධජය කිව්ව පිළි යෙල කියනකොට පිළි මූර්ධජයි යෙල කියනකොට ලයන දන්තජය කියලා අපි ඉස්සෙල්ලා කතා කළා පිළි සඳර ඊගොඩ තුන්වෙනි එකට යනවා මේකත් වරද්දන වචනේ අපි අර කතා කරමු කියනකොට මොකක්ද කියනවා සිය ලු කියනවා දැන් උත්තර දෙන්න දන්තජල දන්තජල සියලු කියනකොට දන්තජලයේ දෙන්නේ සියලු තොරතුරු මෙතන දෙකක් මම ලු ඇඩ් කරලා දාලා තින්නේ තනි වචනයක් ඒක ලු ඒ වචන ටයිප් කරගෙන අපු කරනකොට ඊගාවට කෙලි බීම සෝක්ෂි කෞශල්‍ය කියන කාර්යය කෙලි බීම කියන්නේ මූර්ධජල මෙතන මූර්ධජල දන්තජල මේකේ අර්ථය කියන්නේ මොකක්ද කෙලි බීම ක්‍රීඩා භූමිය තමයි මේකේ අර්ථය ක්‍රීඩා භූමිය. එතකොට මෙතනට ලී මෝදේ ලී කියලා ගොඩක් දෙනෙක් උත්තර දීලා දුණා. ඒක ගොඩක් අය කියලා දුණා කෙලි බිම කියලා මෝදේල. හරි. කෙලි. හරි කෙලි. ඊගා වචනෙට මොකක්ද දෙන්නේ මට? දන්තජ වෙනත් උත්තර දිනවද? හරි බලාපොරොත්තු කියලා රුක්ෂි දාන වචනේ හරි. සම්දර ඔව් සංයක ද වෙන්න මම මෙතෙන්ද කිව්වොත් මට මේ සංයක දායන ගහගන්න බෑ. පිළිසතරේ මේ දායන ගහන්න බෑ මට. සංයක දායන මට ටයිප් කරගන්න බැරිකම තියෙන්නේ. මෙතෙන් සංයක ද එන්න ඕන. ඔය ටියුට් එක හරි. පිළිසතර ඒක හරි. මේකේ මේ මම මේ මට ටයිප් කරන්න බැරි නිසා මම මේ සංයකද නොගහ යන්නේ මට සංයකද එහෙම නෑ අදහස මට කොහොමද ටයිප් කරගන්න බෑ මට හරි වලාකුළු මගේ කීබෝඩ් එක ඒකට සපෝට් කරන්නේ වලාකුළු මෙහෙම එන්න ඕනේ දන්තජල කවුරුත් කියමු මට දන්තජල කියලා හරියට වලාකුළු ඊගාට යනවා අපි 6 වෙනි එකට මේකත් වරද්දනවා පුතේ මේක ඔයාලා මොකද කියන්නේ මූර්ධජල වෙනත් උත්තර දිනවද? කියන්න එපා. වෙනත් උත්තර දිනවද මට කැලණි කියන පලාපොළක කියලා ලියනකොට කොහමද? පලා කියනකොට පුතේ මූර්ධජලනේ. හරිද? පලා වර්ගනේ. පලා කියවම ඌ කොළ පාටයි පලා කියන ඔයාලා දැකලා තියෙනවද මන්ද? ඌ කොළ පාටයි. කොළ කනවා කියන අර්ථයෙන් තමයි ඌට කියන්නේ ඌ දසුඩේ ඉන්න ඔය කැලවල් වල ඉන්න පොඩි සතෙක්. කොළඟා කියනකොට සංයක ගයනට පෙරේදෙන ලයන මූර්ධජ වෙන්න ඕන නිසා ලයන මූර්ධජ. හරිද උත්තරය? මම අහන්නේ මේක ගැන. මේ පදේ ආවේ මෙන්න මේකෙන් පුතේ. මෙන්න මේකෙන් ආවේ. හරිද? මේ ලයන්නම නැති මෙතෙන් දෙන්න ඕනේ. මෙයාව මූර්ධජ වෙලා මෙතෙන් දෙන්න බෑ පුතේ. කල්යාණ කියන වචනයෙන් නම් ආවේ. මෙතන දන්තජල තමයි දෙන්න ඕන. කැලණිය විශ්වවිද්‍යාලය. අපි දැන් පස්සේ බලන්න. නට පෙර ල යෙදෙනවා කියන විදියක් තියනවාද සර් කියලා. නට පෙර මූර්ධජල වෙනවා කියලා. මට වචන දෙන්න බලන්න. නෑ මේ එහෙම කියන්නේ මෙතන බින්දරම. මේක පුතේ මේ නිස්පන්න පද කියන්නේ අපි මූල භාෂාව වලින් එනවා. මයික් අන්මියුට් කරලා තියෙන්නේ කොහොමද? නෑ මියුට් කරන්න කියලා කියන්නේ මම. මියුට් කරලා ඉන්නේ නේද? හරි. මියුට් කරලා තියෙන මයික් වලට. හරි. හරිද බලන්නකෝ මේ දැන් එනවනේ. කැලණිය කිව්වහම කල්යාණ කියන පදයෙන් තමයි මේක හැදුනේ. හරි. කල්යාණ ගංගාලනේ මේක මෙතන ඔබට ඒක වැටෙනවා කියන්නේ කල්යාණ කියන්නේ කැලණිය කියන පදයට මුල් වෙච්ච වචන. එහෙනම් කැලණිය කියලා කියනකොට දන්තජ ල භාවිත වෙන්න ඕන. මූර්ධජ න යෙදෙන්න ඕන. මෙතන රීතියක් නෙමෙයි මේක මෙන්න මේ පදයෙන් විදි එන නිසා තමයි මේක මෙහෙම ගන්නෙ.
මේක ගොඩාක් අය වරද්දන ගොඩක් අය වරද්දන පදයක් ඕක. හා. ඊගාට මම හිතනවා ඔබට මතක් වෙයි කියලා මෙතන රීඩ් කියේ. නලා තලය කියලා ඒවනේ කියන්න. හරිද? නලා තලය. මට කියන්න මෙන්න මෙතන අකුර ල මොකක්ද? උදේ කියන්නේ. දාන්තද දාන්තදල හරිද? මූර්තජල දාන්තජල දාන්තජල. ඇයි ඇයි ලයන් දෙකක් ලයනු දෙකක් මොකද? ඔව් ලයනු දෙකක් ඉවත් එක්ක ඕක. ලයනු දෙකක් එක ළඟ එදෙනකොට පළවෙනි ල මූර්ධජ වේ. මොකටද? නලල් තලය. හරි ඊගාව එක ටිකක් අපි කතා කරපු එකකින් ඔය දාලා තියෙන්නේ. කියන්නේ මොකද කියන්නේ? ඔව් මේක මෙහෙමයි අර ර කියන අර්ථයනේ ර කියන අර්ථය වලට තියෙන ල වෙනවා කියලා කිව්වා. ඔව් නලල්තලේ හරියට දුක්ඛ කෞසල්‍ය දාගෙන හරිය අපේ ඉන්නේ හරිය. වකුල කෙත කියනකොට පුතේ වපි රූ කියන අර්ථය දෙනවා වකුරනේ මෙතන. ර වෙනකොට ල එක අපි විචාර විචාල මතකද විචාර විචාල පිටේ කතා කරපු වචනයක් ඔබ දාලා තියෙනවා. ඊගාව පදේටයි මේ යන්නේ. අන්න එතන කවු මොන ගණද මේ මොකද ඔබ කියන්නේ මට කියන්නේ මෙතන සංයක ග මට ගහ ගන්න බෑ සංයක ග ඒකයි නල අගන කියන එකට වෙන්නේ මූර්ධජද දන්තජද මොකද කියන්නේ නලගන දාන්තජ දන්තජ මේ මූර්ධජ කියවම බටේ නේ හරිද නලගන මෙතන සංයක එනවා මෙතන සංයක එන්නේ සංයක එනවා නලගන ඒතකොට සංයක උකුරක් එක්ක ඔව් ඒකේ මුතේ මෙතන නෘත්‍ය කියන වචනේ එන්නේ තේරුණාද මේ නල වෙලා ඇවිල්ලා තියෙන අපිට නෘත්‍ය කියන මම ඒක කියලා වෙනනවා මේ නෘත්‍ය කියන්නේ නාට්‍ය කියන අර්ථය මේක අපේ වචනයක් නෙමෙයි මේක පාලි සංස්කෘත මව් භාෂාවල පදයක් ඒ වගේ වචන වලට අපි සිංහල තේරුම් දෙනකොට ඒවට යෙදුවේ සාමාන්‍ය අකුර දන්තජවත් මේ මූර්ධජවත් මහා ප්‍රාණවත් යෙදුවේ නැහැ ඒකයි ඔතන ඔය වීදියට එන්නේ නැත්නම් සංයක ගායනට පෙර ල දෙන්න ඕන කියලා මම දැන් පොළගා කියනකොට කිව්වා වගේ හරි ඒක වෙනස් වෙන තැන් තියෙනවා සමහර අවස්ථාවල වෙනස් වෙනවා ඒක මේ පදයෙන් ආපු නින්දා හරිද මේ නෘත්‍ය කියන වචනේ අපේ එකක් නෙමෙයි ඒකෙන් ආව නිසා තමයි ඒක අපේ දෙන වචනේ දෙනකොට මොකක්ද දාලා ගත්තේ දන්තජල දාලා ගත්තා ඒක අපිය නලය කියලා කිව්වම අපි මේ ටියුට් එකේ තියෙන ওই වචන දෙකම දීලා ඒක කතා කරනවා මෙතන දැන් ඔබට වැටහෙන්නේ දැන් මම මෙතන මෙහෙම කියනවා මෙතන නල කියන වචනේ අර්ථය සුලඟ කියන්න පුළුවන් හරිද එන්න සුලඟ සංඥා ගෑනෙන්න ඕනේ සුලඟ කියලා ගත්තා මේ දන්ත ලයනේ දුවගම හරිද එතකොට දැන් ඉතින් අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් එහෙනම් නේද මේක මුද්දජල යදුව ගමන්ම මේක බටේ කියන අර්ථයක් තියෙනවා ඒ නිසා අර නෘත්‍ය කියන වචනේ බිලියක් පදයක් නිසා තමයි ඔක ඔය නල කියලා ගන්න දෙන්නේ ඊගාට තියෙන්නේ නගර වල වල වරියා කොහොමද ඉදිරියට දානවා නගර වල මොකද කියන්නේ මේක දන්තජ වෙන්න ඕනේ හරි නලගෙන හරි නගර වල හරි එකක් හරි අපි යනවා අභ්‍යාස දෙකට මේක බලන්න මේ මූර්ධජය දන්තජය එකක දෙකක පොඩි අවුලක් ඇවිල්ලා තිබුණා ඒ ටික නොසලකලා අපි ඉදිරියට බලන්න යනවා එකයි නෑ දෙකයි හයිනිකේ බල කියන වචනේ අර්ථය නෑ මුද්දලා යන්නේ ඒ වගේ එක තැනක් තිබුණා මේක අර ඊට ටික හරිනේ පතල මේක කියනවා ප්‍රසිද්ධ පතල ඉතින් මේක හල් කරමුද අපි බලන්න බහුවචන අර්ථයක් එදෙනවා මතකද ලයන්නක් අගට එදෙනවා නම් බහුවචන කරනවා නම් පතල් කැපීම පතල් කැපීම පතල් කැපීම හරිද පතල් කැපීම ඒ තමයි ඔය කියන්නේ කපන පතල මැණික් පතල කියලා උදාහරණයක් කියන්න ඕන
මැණික් කියන මුද්‍රේ ලියන්න. මැණික් කියනකොට මුද්‍රේ ලියන්න. මැණික් පතල. මැණික් පතල කියලා ලියන්න වචනේ අපේනවා ඒක උනකට. මෙන්න මේ පතල ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ඊගා වචන දෙක ගන්නවා ප්‍රසිද්ධ කියන එක අර්ථය වැටෙනවා මෙන්න මේ වගේ වෙලාවදී අපි වචන අර්ථය එන්න දෙන්නේ. මේ අලු මොකද කියන්නේ ඔබ? මේ අලු. ලිපේ තියෙන අලුද? වෙන මොනවද? පාට මේක මෙතන අලුය මුද්‍රේශන. ඔව් ඒක තමයි. ආලෝකය කියන අර්ථය. හරිද? ඔයාලා අලු විහාරය දැකලා තියෙනව නේද? මාතලේ අලු විහාරය කියලා කියන ත්‍රිපිටකය ගත්තා දුන්නොත් අලු විහාරය ලියන්න ඕන ඔහම. ඒක ආලෝක විහාරයනේ පුතේ. ආලෝක විහාරය තමයි අලු කියලා එන්නේ. මෙන්න මෙතන අලු කියන්නේ පිලිස්සුණු. කියන්නේ මොන අලුද ඒක? පිලිස්සුණු අලු කියලා උඩ ගන්න පුළුවන්. පිලිස්සුණු අලු. මිනිහන් එන්නේ අතේනවනේ. අර්ථය දෙන්න යනවා නේ. මිනිහන් කියන්නේ රේට වාහනකට බයිනොත් එන්නේ. මිනිහන් අලු ඊගොඩ අලු පිලිස්සුණු. ඊගොඩ සුළු සුළු වෙනවන්න. දැන් අපි කතා කරපු දෙකේ මේ සුළු කවුද? මේ සුළු කවුද කියලා මට කියන්න. මේ සුළු සහිත. මේ සුළු සහිත. මේ සුළු අඩු අඩු. ඔව් සුළු කරන්න. අතන දෙයක්. malu මොකද කියන්නේ malu දැන් උත්තර දුන්නේ මේක අපි කතා කරලා ආපු ගැටේ මේ ගමන් මල්ල. හරි ගමන් මල් ගමන් මේ මලු මොකද කියන්නේ බෝධි මලුව. ඔව් මිදුල දෝ මලු දෝ ගාන බෝ මලු හරි අනිත් පැත්තට යනවා අර වල කතා කරන්න අපි වල අපි ගන්න කතා කරා වල මේ වල මොනවද කැලේ මෙන්න මේ වල මොකක්ද කුණු වල කාරණවල දෙන්නේ කාරණවල අනේ බලය කියන එකේ දෙවෙනි වචනයකට අර්ථයක් දෙන්න බෑ ඒක අර්ථ විරහිතයි කෙටියක් ගහලා දාන්න පළවෙනි බල වලක්වන කොහොමද? ඔව් වලක්වන ලියනකොට වැලකීමනේ හරිද ඒතකොට මුර්ධය ගන්න එක දැන් එතන වල නෙමෙයි ඈ වල කියන එකෙන් එන්නේ නැහැ වලක්වන කියන වචනේ වලක්වන කියලා කියනකොට මුර්ධය ගන්න එක ඒක මේ වල කියන එකට අදාළ නැහැ මෙන්න මේ බල කියන්නේ මොකද්ද එකක් බලය බල සෙනඟ කියනකොට බලය තව මේක ගොඩක් තියෙනවා බලන්න යන විදි ක්‍රියාව බලනවා. ඔව් ඒක තමයි බලන්න යන විදි ක්‍රියාව උට අනක් දෙනවා නේද බලන්න යන විදි ක්‍රියාව දෙන්න පුළුවන් ඔය දෙක තමයි දෙන්න තියෙන්නේ මෙන්න මේ බල කියන වචනයට අර්ථයක් නෑ අර්ථ විරහිතයි කියලා අර්ථ විරහිතයි අපිට මේ වර්තමාන වචනවල හම්බෙන්නේ නෑ මුද්දේ ලයින් එක්වහම එන අර්ථයක් අර්ථ විරහිතයි සර් බබලනවා කියන්නේ මේ මොකද බබලන්නේ බබලි සර් බල කොටුව කියනකොට මොනලා නෑ ඒ මේකනේ බලයේ බල සෙනඟ බල සීනාව බල කොටුව මේ ඔක්කොම මේක දන්තජලය
හරිද? මේකේ අර්ථ විරහිතයි මුද්‍රේ ලෑනට අර්ථයක් දෙන්න දෙයක්. හරිනේ? ඊගාවට යමුද? මේක දන්නවා ඔයාලා. මල එහෙමනවාද? මල් කියන අර්ථය දෙනවා. මල් යන අර්ථය. මේ මල මොකද කියන්නේ? මරුණු. මිය ගියේ. මරුණු තමයි මිය ගියේ. තව මල අතීත කාලේ. කියන්නේ මේ තව මල අපදරපු මල දන්ත දෙක මේ මූඩ් දෙක මිය ගිය කියලා අර්ථය තමයි ඒ දෙන්නේ නේ ඉවත් කරන තියෙන අර්ථය නේ දෙන්නේ ඊළඟට යනවා කල මේ කල කියන්නේ කාලය කියන අර්ථය කාලයේ කාලසටහන කියලා කියන්නේ අපි නේද කාලසටහන කියන්නේ අපි කාලසටහන කියලා කියන්නේ දවස් දෙකයි Kaya aku kalau di Kambangan. Dua deh. කාල කියන්නේ කාලසටහන. ඊගොල්ලෝ බලන්න කල ආයි කියනවා. කල. කල කියන්නේ කරනවා කියන අදහස. ඔව් කලා යන අර්ථය. ඔව් ඒක තමයි. කලා යන අර්ථය. ඔව්. තව ඉතින් ඔව් ඒකත් බුදේ ගන්න. ඒකත් හරියට තමයි. කලයේ කියන අර්ථයත් හරි. කල ගෙඩිය. එහෙම කියන්නේ කල ගෙඩිය කියලා කියන්නේ. ඒක කල කාලය. ආංගර නල එනවා අපිට. නල මේ නල මොකද්ද මේ නල මොකද්ද කියලා බලන්න. හරි. දැන් මට කියනවා මේ නල පළවෙනි නල මොකද්ද? මෙන්න මේක සුලක. සංයෝජන බටේ කියන්නේ නෑ දෙවෙනි වටේ නල් දෙවෙනි අහන්නේ මේ සුලංග කියලා කියන පවන නල කියන්නේ සුලංග සංයුක්ත ගයන ගහන්න ඕනේ පර ගන්න බෑ වල දාගන්න එතන සංයුක්ත කරන්න එතන සංයුක්ත කරන්න ගයන්න හරිද සුලංග තව එකක් ආයි තියෙන මූර්ධජල ඒ මොකද්ද අන්න බටය කියන අර්ථය බටේ යන අර්ථය නල ජලේ මේක මුදී අපි වරද්ද ලියන ඕන තරම් හැමතැනම ලියනවා මේක මෙහෙමයි මම මේක විදිහ කියනකොට මේ නාල කියන වචනයෙන් තමයි මේ නල කියන පදේ එන්නේ හරි ඔන්න ලියා ගන්න නැත්නම් ඉඳ තියෙන නිසා නාල කියන පදයෙන් තමයි මෙතන නාල කියන්නේ මොකක්ද නාලිකා කියලා අපි කියන්නේ නේද උදාහරණ කියන්නේ ආන්ගේ පදයෙන් තමයි මේ දිවිලා ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා තමයි මේක මුදෙල එහෙම යොදලා තියෙන්නේ නල නාල ඊළඟට දල මේක මට අර්ථය දෙන්න බලන්න මේ පළවෙනි දල මොකක්ද කියන්නේ මට බලන්න සහ දෙවෙනි දල මොකක්ද කියන්නේ නෑ මේ දල කියන්නේ දන්තලයන් එන්නේ මේ ලේතුමා දල සාමාන්‍ය දල අදහස මේ දල රළු කියන්නේ යොදනවා ඇත් දල කියන්නේ යොදනවා දල දා කියන්නේ යොදනවා නේද ඔයක මතක තියාගන්න ලේසි ඒ දල දා මාලිකාව දල දාව කියන්නේ දල දාතු කියන එක නේ ඒකට දල කියන අර්ථයෙන් තමයි ඒකට දෙන්නේ රළුයි කියනත් අපි යොදනවා පැහැදිලිද රළු කියනත් යොදනවා විස දල ඔය ඒක තමයි විස දල එකක් විස දල ඒක දල දතනේ විස දත කියන එකනේ දල කියන්නේ එතන ඒක හරි ඊගාවට යනවා මේ පොළ එකක් අර වරද්දන පදයක් උදා මේ මොකක්ද මේ පොළ කියන්නේ පොළ යන අර්ථය දෙනවා පොළ යන අර්ථය තමයි එතන දෙන්නේ කියන එකක් දෙන්නේ දන්තයන් විදිහට ඒක මෙන්න මේකේ දුවොත් දුම්රිය පොළ වගේ ඉන්නවා ස්ථානවාචී පදේ ස්ථානවාචී පදවල දුම්රිය පොළ ගුවන් තොටු පොළ මේ හැම තැනකම
යෙදෙන්නේ මොකක්ද? මූර්ධජ ල ස්ථානාර්ථය. ඊගවට කැල කෙනෙකුට දෙවෙනි පදයේ අර්ථයක් ගන්න අමාරුයි අපිට කොහොම ගන්න කැලෑව තමයි. කැලෑව. යටින් දාගේ කැලෑව කියන තමයි. ඒ යටින් දාගේ කැලෑව වල ගන්න කැලෑව කියන්නේ කැලෑව. කියන සමුහයට තියෙන සමහර පොත්වල මේක සමුහයකදී මෙහෙමයි මේක සමුහය කියන එක අර්ථ දෙකකින් යොදන්න පුළුවන් නිසා මෙතෙන්දී ඔන්නම් ඒක අපි නොලියමු උතන ලියමු සමුහය. සමහාර්ථවාචී යොදන්න පුළුවන් පදයක් කැලේ. කැලෑව කැලෑ කියන අර්ථය තමයි දෙන්නේ. ගොඩක් කියන්නේ ඒ අර්ථය. යට කැලෑව කියන වචනේ කපලා ඉන්න කරන්නේ. ඊගොල්ලෝ මම අන්තිම පිටුවට දාලා තියෙනවා වැරදි වචන, නිවැරදි වචන භාවිත වෙන විදිහ. ඕකේ එකම එකක වැරද්දක් තිබුණා. ඒක හරි ගස්ස ගන්න. ඒ වචන කපලා ඉන්න කරන්න ඕනේ. ඒක හරි. ඒ වරද තමයි බිලිඳු ගීත කියන වචන. බිලිඳු කියන වචන කපනවා. බිලිඳු කියන වචන කපලා ඉඳලා ඒක උඩට හරි ඔක්කොම. නේද? බිලිඳු කියන වචනේ වැරදි. ඒක ටික ඔක්කොම හරි. හරිද? ඒ වෙයි කිසිම ගැටලුවක් නැහැ ඔබට. ඒ ඉතුරු පද ටික හරි. අලුත් කියලා මොද්දේජලු යදනවා ඒව වැරදි. දන්තජලු අලුයම පුතේ ආලෝකයේ වැටෙන යාමේ තමයි අලුයම කියන්නේ. ඉලපත, කලකිරි, කල්යාණ, කුරුළු, කල්යාණ අර වචනේ කල්යාණ. ඊට කුළු පඟ, ගලන, ගැටලු, දොඩමලු, නිලධාරී, පළතුරු, පැහැදිලි, පොලුස්සනවා, පෙළඹෙනවා, පොලිය, බොරළු, මහලු, නිල, මුදල්, මුලාදෑනිය, සියලු සිත්කම්. ඒ හැමතැනකම ලු අර්ථය හරි ඒක ඔබ පාවිච්චි කරන්න ওই ටික නිරන්තරයෙන් ඔබ අධ්‍යයනය කරන්න යොදා ගන්න. හරි අපි යනවා අපේ පාඩමේ දෙවෙනි කොටසට ඔබට වැදගත් කරුණු ටිකක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. සාමාන්‍ය දැනීමට අදාළව නේද? අපි මම මේ කාරණා ඔයාලට කියනවා. සාමාන්‍ය දැනීම අපි පාඩම් කරනකොට වැඩිපුරම සුදුසුම දේ තමයි අර අපි විඩෙන් විඩේ අර නිකන් උත්තරයට අදාළව ඒක විතරක් කතා කරන්නේ නැතිව ඒකත් එක්ක තියෙන අර්ථය ගන්න. හරි. ඒකත් එක්ක තියෙන අර්ථය ගන්න. දැන් කියන්නේ ඒකත් එක්ක බද්ධ වෙච්ච තව ගොඩාක් තියෙනවනේ. අන්න ඒව මොනවද කියලා බලලා ගත්තොත් අපිට ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ සාමාන්‍ය දැනීම කියන එක අධ්‍යයනය කරනවා. කාලීන තොරතුරු කීපයක් ගැන අපි වැඩි අවධානයක් යොමු කරනවා. මේ විදේශ තොරතුරු ටිකක් තියෙන කාලීනයේ 2020 වර්ෂයේ ගත්තහම ලංකාව සම්බන්ධයෙන් තීච්ච තොරතුරු ටිකක් අඩු මට්ටමක් තමයි දෙන්නේ. මොකද ඔබ දන්නවා මේ වසංගතයේ අපි ගොදුරු වෙලා ඉන්නවා. ලෝකයේ අනෙක් රටවල් එහෙම ගොදුරු වෙලා හිටියා. නල ආයිත් කියනවාද කියලා අහනවා. හරිද? කැල කියන්නේ මුද්දජලා යන එතන සමූහය කියන අර්ථයට ගන්න පුළුවන් සිසු කැල වගේ. හරිද? නල කියන අර්ථය ආයි කියනවාද කියලා අහලා තියෙනවා. නල කියලා මම කිව්වේ කොතෙන්ද ඒ? නල දෙකනේ අහන්නේ. පුතේ දන්තජ ල ගත්තොත් නල දන්තජ ල ගත්තොත් මෙන්න මේක මේ නල මම ඉත ටයිප් කරලා බලනවා. මේ නල කියන වචනය සාමාන්‍යය කියලා ලියවෙනවා ඊට පස්සේ. හරිද? නල කියන වචනේ ගත්තොත් මේ නල කියන්නේ සුළඟ කියන අර්ථය. හරිද? කනේ සිග්නල් එකක් කියලා මෙන්න මේ නල කියන්නේ බටය කියන අර්ථය. දැන් හරිද? පළවෙනි නල සුළඟ, දෙවෙනි නල බටය. හරිද? හරියට දැක්වෙන්නේ නැහැ. එදුනාද ඔයගේ ප්‍රශ්නේ? මම උත්තරයක් දෙන්න දෙන්නේ. හරි. මම ඔබට කියා හිටියේ අලු පැහැය කිව්වත් හරිද? අලු පාට කිව්වත් හරි. අලු පාට කියන්නේ අලු වල වර්ණය. අලු වල වර්ණය සාමාන්‍ය කියන්නේ අගට ය ලියනවද කියලා අහන මංසි. ඔව් සාමාන්‍යය කියලා ලියනවා. හරිද? සාමාන්‍යය. සාමාන්‍ය අගය කියන්නේ ඒක. සාමාන්‍යය අගය. මෙතෙන්දිද නෑ. මේ සාමාන්‍යය මෙහෙමනේ අහන්නේ. මෙතෙන්දී ලියන්නේ නෑ. සාමාන්‍ය දැනීම මේක අර පොදු කියන අර්ථය දෙන්නේ.
නැත්නම් අර යමක සාමාන්‍ය හොයනවා කියන්නේ. ඒකදී යයන්නත් ඒකෙන්ද අරගෙන යන්නේ. සාමාන්‍ය ය දැනීම නෙමෙයි සාමාන්‍ය දැනීම. හරි. මේකේ යහන්නේ නෙමෙයි සාමාන්‍ය ය දැනීම කියලා අහන්නේ. හරි. ඊගොල්ලෝට මෙන්න මේ දැන් මම ඔබට එක කතා කරලා හිටියේ කොහොමද මේවා අපි මතක තියාගන්නේ කියන එක. මේක අපිට විශේෂ සීමාවක් නැහැ මේ සාමාන්‍ය දැනීම කියන එකේ. අපි සාමාන්‍ය මෑත කාලීන තොරතුරු ඉතිහාස තොරතුරු දේශපාලනික සමාජීය ආර්ථික ඔය සියල්ල ගැන අපිට අධ්‍යයනයක් තියෙන්න ඕන. ඒකෙදි අපි මේ කරන ටික පමණක් ඔබට ප්‍රමාණවත් නැති වග නැවතම මතක් කරනවා. ඔබ නිරන්තරයෙන් මේ කාල සීමාවල් වල මම හිතනවා ඔබ අන්තර්ජාලයෙන් විතර පරිහරණය කරනවා ඇති කියලා. ඒක නිසා ඒකදී ඔබ ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔබට අදාළ තොරතුරු හොයන්න නේද? අලුත් තොරතුරු ගැන හොයන්න මේ ආසන්න අවුරුදු හොයන්න. එතකොට නේද? පොඩ්ඩයි තියෙනකොට ගොඩාක් නෑ මේ පෞද්ගලික අවුරුදු දෙක තුල. නේද? අපිට ඒ කාල සීමාවේ බොහොම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේකට මම දැන් මේ නූතන දැනීම ඔබට කොහොමද දෙන්නේ කියන එක. හරිද? අපි සාකච්ඡා කරගෙන යනවා. මම මෙතන ඔබට නිවැරදි උත්තරේ දානවා. දන්න අය මට උත්තර දෙන්න. හරිද? දන්න අය මට උත්තර දෙන්න. මේකෙදි කියනවා පුතේ තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දුන් වර්ෂය හා දිනේ කවදාද කියලා අහනවා. තොරතුරු දැනගැනීමේ පනත අපිට හඳුන්වා දීලා තියෙන මෙන්න මේ ව්‍යවස්ථාවෙන් 1978 ව්‍යවස්ථාවෙන් තමයි තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දෙන්නේ. හරිද? වර්ෂයේ දිනය දෙකම වුණේ. හරිද? එතකොට 2015 නෙමෙයි ඊට පස්සේ මේක ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ අර එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යහපාලන රජය කියන එකෙන් තමයි මේ පනත අරගෙන ඉන්නේ. ඒක හොඳ පනතක්. නේද? ඒගොල්ලෝ ගැන අපිට ආදාය කියලා නෙමෙයි නේද? හරිනේ? මේක හොඳ පනතක්. මේක ජනතාවගේ යම් අයිතියක්. තොරතුරු දැනීමේ වාචනය හා ප්‍රකාශනයේ නිදහස කියන කරුණ තාවුරු කරන අයිතියක් මේක. එතකොට මේවැදී මෙන්න මේක දින එන්නේ 2006 ජූනි මාසයේ 24 වෙනිදා තමයි මේක එන්නේ. ජූනි 24. හරි මේ 19 වෙනි සංශෝධනය 18 වෙනි සංශෝධනය කාගේද? 18 වෙනි සංශෝධනය මහින්ද රාජපක්ෂ රජයේ. ඒතර ඒගොල්ලෝ අර සීමාවල් ඉවත් කරගත්ත මතක නේද ජනාධිපතිවරණයට පෙනී සිටින්න දුන්න සීමාවල් අයින් කරලා තමයි 18 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒක ඔක්කොම ඉවත් කළ නැවත එක්සත් ජාතික පක්ෂ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යහපාලන රජය කියලා අපි හඳුන්වන්නේ. ඒගොල්ලෝ ගෙනාවා 19 වෙනි සංශෝධනය. ඒකේ 14 ආවදන්තියට ඇතුළත් කරා මේ තොරතුරු දැනගැනීමේ පනත කියන එක. මේක 2006 ජූනි මාසේ 24 වෙනිදා සම්මත කළා. ඔන්න පැත්තක ලියන්න. හරිද? 2006 ජූනි 24 සිට ක්‍රියාත්මක වුණා. මේකෙදි මෙන්න මේ කාරණාව ඔබට මම මතක් කරනවා. මට වැරදුණා 2016 ජූනි 24 වෙනිදා ක්‍රියාත්මක වුණා. එතකොට මේ කාරණාව මම ඔබට මතක් කරනවා වසර 15ක්. හරි? අවුරුදු 15ක් ලේඛන සුරක්ෂිත කරන්න ඕනේ. ඔබ ග්‍රාමීණධාරියෙක් ලෙස පත් වෙලා ගියාම ඔබට ලැබෙන ෆයිල් නේද? ඒ තොරතුරු දත්ත ඔබ අවුරුදු 15ක් තිස්සේ සුරක්ෂිත කරන්න ඕනේ. ඔබෙන් මේ අවුරුදු 15 ඇතුළත ඕනෑම අවස්ථාවක අදාළ පත්‍රිකාව පුරවලා දීලා ඔබෙන් තොරතුරු ඉල්ලුවොත් ඒක ඔබ දෙන්න ඕනේ. මේකෙදි මෙහෙමයි. අධිකරණ කටයුතු වල ඉඳලා තියෙන කාරණාවකදී ඔබ නිදහස් වෙනවා. ඒකෙදි ඔබට දෙන්න අවශ්‍ය නැහැ. අනිත් සියලු අවස්ථාවලදී අධිකරණයෙන් නියෝග කරලා නැති ඕනෑම අවස්ථාවකදී අපිට අවුරුදු 15ක් යනකම් මේ තොරතුරු ඉල්ලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වසර 15ක් සුරක්ෂිත කළ යුතුයි. තේරුණාද කිව්වේ මම? අවුරුදු 15ක් මේක සුරක්ෂිත කරන්න ඕනේ. ඊළඟට යනවා මේ නොබෙල් ත්‍යාගය සම්බන්ධයෙන් මේක විශේෂ අවස්ථාවක් අපේ දෙවියන්ගේ දාලා තියෙන්නේ 2019 අවුරුද්දේදී. මේ නොබෙල් ත්‍යාගය හඳුන්වා දෙන පුතේ ඇල්ෆ්‍රඩ් නොබෙල් කෙනෙක් කියලා. හරිද? කවුද හඳුන්වා දෙන්නේ? ඇල්ෆ්‍රඩ් නොබෙල්. මොන ලියා ගන්නවා? යටින් ඔකට ලියන්න ඕන අවශ්‍ය නම් ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි හඳුන්වා දෙන්නේ. ඇල්ෆ්‍රඩ් නොබෙල් එයා තමයි වෙඩි බෙහෙත් හොයාගත්තේ. වෙඩි බෙහෙත් වලින් ඇතිවෙච්ච අධික විනාශය එයා දැකලා එයාට ඒක කම්පාවක් ඇති වුණා. හරිද? ඊට පස්සේ එයා හිතුවේ නෑ එයාගේ මේ සොයා ගැනීම මෙච්චර පීඩාකාරී දෙයක් වෙයි ලෝකෙට කියලා. හරිද? මෙච්චර පීඩාකාරී දෙයක් වෙයි ලෝකෙට කියලා හිතුවේ නෑ. නමුත් එයාට නේද එයාගේ සොයා ගැනීම ලෝකෙට අවැඩ පිණිස හේතු වුණා කියලා හිතලා නේද ලෝක සාමය ආරක්ෂා කරගන්න නම් වෙනුවෙන් යම් කිසි දායකත්වයක් දෙන්න ඕන කියලා හිතලා යම් අගය කිරීමක් කරන්න ඕන කියලා හිතලා එයා ලැබිච්ච මුදලෙන් අර මුදලක් ගොඩ නැගුවා. ඒ අර මුදල තමයි ලෝකයේ අර වැඩිම ත්‍යාග මුදලක් නෙමෙයි වැඩිම පිළිනමන අර මුදල. මේ ත්‍යාගය. ඒක තමයි මේකෙන් ඔබෙන් අහන්නේ 2016 ගැන. 2016 ගැන අහන්නේ නෑ 2019 ගැන අහන්නේ අවුරුදු 16 වෙදි දැරියගේ නම අහන්නේ. හරිද? මෙන්න මෙතන මේක ඉංග්‍රීසියෙන් ලියන කොටයි සිංහලෙන් ලියනකොට පොඩි වෙනසක් වෙනවා. සිංහලෙන් ලියන්නේ අපි ගියටා කියලා. හරිද?
ගේටා තුන්බර්ග් තමයි යාගේ නම. හරිද? අපි සිංහල ලේඛනවල අපි මේක තමයි හම්බ වෙන්නේ ගේටා තුන්බර්ග් කියලා තමයි යා හම්බ වෙන්නේ. මෙයා ස්විට්සර්ලන්ත දැරියා. නමුත් ඉංග්‍රීසියෙන් ලියනවා නම් මේක ග්‍රේටා වගේ තමයි තියෙන්නේ. උනට කියවෙන්නේ ග්‍රේටා කියලා තමයි. මෙහෙම තියෙන්නේ. ග්‍රේටා. ග්‍රේටා තුන්බර්ග් කියලා තමයි ඒක සිංහලෙන් දීලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ග්‍රේටා කියන එක තමයි මේ ග්‍රේටා වගේ අපිට තේරෙන්නේ කියලා මතක තියාගන්න. හරි මේ මෙයා ගැනත් මම මේකෙදි මතක් කරනවා ඔබට පාකිස්තානු ජාතික මලාලා යුසුෆ්සායි. එයා නොබෙල් සාහිත්‍යයේ දිනාරත්තේ තියෙන්නේ අවුරුදු 17. මෙයා නොබෙල් සාහිත්‍යයේ දිනන්නේ අවුරුදු 17. මෙයා පාකිස්තානු දැරියා. නේද? පාකිස්තානු දැරියා. මෙයාට වෙඩි තැබුවා 2012 දී තාලිබාන් සංවිධානය කියන්නේ 2012 දී වෙඩි තැබුවා තාලිබාන්. 2012 තාලිබාන් සංවිධානය වෙඩි තැබුවා. තාලිබාන් සංවිධානය මෙයාට වෙඩි තැබුවා 2012 දී. මෙයා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්. තාලිබාන් සංවිධානය තමයි වෙඩි තැබුවා. ඒ වෙඩි ප්‍රහාරයෙන් බේරෙනවා දැඩි ලෙස වලව දැන් මෙයා ඉන්නේ ඇමරිකාවේ ආරක්ෂාවලදී තමයි දැන් ඉන්නේ. මෙයා තමයි අඩුම වයසකින් නොබෙල් සාහිත්‍යයේ දිනාගත්ත කෙනා. මෙයාට හම්බුනේ නැහැ 16 වෙනිදාට හම්බුනේ නැහැ. එතකොට එයාට හම්බුණා නම් එයා තමයි අඩුම කෙනා වෙන්නේ. නමුත් හම්බුනේ නැහැ මෙයා. හම්බෙන්නේ වෙනම කෙනෙකුට. එතකොට ගේටා තුන්බර්ග් කියන කෙනා තමයි මේ කවුද? ස්විට්සර්ලන්ත දැරියේ. ඒකම මම කියන එක ස්විට්සර්ලන්ත දැරියේ ගේටා තුන්බර්ග් කියන කෙනා තමයි. ඉතින් අපිට අදාළ වෙන්නේ මේකේ. පැහැදිලිද? ගේටා තුන්බර්ග්. පැහැදිලිද මම කියන්නේ කොහොමද? ඊගොල්ලෝ මේකේදී මෙන්න මේ කාරණාව මතක් කරනවා නැවත ඒ තමයි අර මෙයත් එක්ක කවුද මලාලා යුසුෆ්සායි එක තව කෙනෙකුට හම්බුනම එක සමත්‍යාගයක් ලෙස ඒ තමයි කයිලාස් කියන තැනැත්තිය. එයා ළමා අයිතිවාසිකම් පෙනී හිටපු කෙනෙක්. ළමා වහල් මෙහෙයට එරෙහි වෙච්ච කෙනෙක්. ඔන්න එයාගේ නම කියන්න මම කයිලාස් සප්තත්තායි. මේ දෙන්න අතරේ බෙදී ගියා සප්තත්තායි. මේ දෙන්න අතරේ මේක බෙදී ගියා. මෙයා මේ ලාබාල කෙනෙක් නෙමෙයි මෙයාට වයසයි. මෙයා අර ළමා වහල් මෙහෙට එරෙහිව හඬ නගපු කෙනෙක්. දැන් මේ දෙන්නටම මේකට යුසුෆ්සායි මලාලායි මේ දෙන්නම මේකට සුදුසුකම් ලබන්න හේතුව එකම කාරණාවක් වෙනුවෙන් තමයි මේ දෙන්නගේම හඬ නැගීම තිබුණේ. අපි අහන්නේ මෙතන ප්‍රශ්න 2019 අවුරුද්දේ නොබෙල් තෑග්ග කාගෙද කියලා. නොබෙල් සාහිත්‍යයේ යෝජනා වෙච්ච කෙනා තෑග්ග ගන්න කෙනා නෙමෙයි යෝජනා වෙන්නේ 16 වෙනි දැරිය. හරිද? ඊගොල්ලන්ට අහනවා මේ මේක ලෝකයේ විශේෂ අවස්ථාවක් අපේ විශේෂ අවස්ථාවක් වෙන මේ අවස්ථාව 2014 වසරේ ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් අතුරේ 3 වෙනි තැන දිනාගත්ත කවුද කියලා අහනවා. මෙයා දිනාගන්න මෙයාට වයස අවුරුදු 37යි කියලා කියනවා නේද? අවුරුදු 37 තමයි මෙයා මේක ස්ථානෙ දිනාගන්නේ. තරුණ විද්‍යාඥයෙක්. මේක ස්විට්සර්ලන්ත කෙනෙකුට තමයි පළවෙනි ස්ථානය හම්බෙන්නේ. මේක අපිට වැදගත් වෙන්නේ පුතේ ලංකාව වගේ රටක මේ අවුරුදු 6කට පෙර සිද්ධියක්. නමුත් ලංකාව වගේ රටකට මේ වගේ අවස්ථාවක් හම්බෙච්ච පළවෙනිම වතාව මේ වගේ ස්ථානයකට එන්න පුළුවන් වෙච්ච ඒ කෙනා තමයි රාංගික හල් වතුර එහෙම නැත්නම් රාංගික උමේෂ් හල් වතුර කියලා කියන්නේ. රාංගික උමේෂ් හල් වතුර කියලා මම සම්පූර්ණව දානවා. රාංගික උමේෂ් හල් වතුර. රාංගික උමේෂ් හල් වතුර. නැත්නම් රාංගික හල් වතුර කියලා ඉවත් කරනවා. අර මේකේ ප්‍රථම ස්ථානයේ නෙමෙයි අපිට හම්බෙන්නේ තුන්වෙනි තැන. නමුත් ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් අතර තුන්වෙනි ස්ථානය. මේකලගේ සොයාගෙන මේක එකවද සොයාගැනීමක් ලෙසයි ගියේ. නිසා මෙයාට ඒ ස්ථානය හම්බ වුණා. මේක ගැන ඔබ දන්නවා හතරවෙනි අහන්නේ ගැන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබෙදී ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මෑතකදී අනතුරටපත් නෞකාවක මත් කියලා ඔබෙන් අහන්නේ. රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරනකොට ශ්‍රී ලංකා ප්‍රදේශය තුළ මුහුදු සීමාව තුළ මෑතකදී අනතුරටපත් නෞකාව. මොකද කියන්නේ? एक्सप्रेस पेर्ल नौका एक्सप्रेस पेर्ल नौका තමයි එහෙම අනුගුණ ලක්ෂණ. කලින් එක මොකද්ද? බ්ලූ ඩයමන්ඩ් නෞකාව එක ගිනි ගත්තේ. මේක උදේ කටාර් වල
මට මේ නම නෙමෙයි මේක නෙමෙයි මේක වැදගත් උනේ මෙන්න මේ ටික ඕනේ මෙන්න මේ ටික ඕනේ නම આવුත් නම් බෞද්ධයක ලියා ගන්න පුළුවන් වෙනවා මේක. නමුත් මේ ටික ඔබට අමතකයි හමාඩාවරා ඉඳන් ඉන්දියාවේ හසීරවරාටයි ආවේ නේද? කොහෙද හමාඩාවරා කටාරවල හමාඩා ඉඳන් ඉන්දියාවේ හසීරවරාටයි මේක ආවේ. ඊට පස්සේ තමයි ලංකාව සීමාවට ඇතුළුනේ. මේක ඇතුළලා තිබුණා මේක යාත්‍රා කළේ සිංගප්පූර් දජයට යාත්‍රා කරන නෞකාව. බහලුම් ප්‍රමාණය 1486ක් කියලා කියන්නේ මෙතන. මේක ගෙනාව 1486ක් බහලුම්. නෞකාවේ දිග අපි මීටර වලින් කතා කරන්නේ නේද? මීටර 186ක් මේක දිගයි. මීටර 186ක් මේක දිගයි. 1486 186 වුණා අපිට කියන්නේ පහසුයි. නෞකාවේ පළලුනේ මීටර 35ක් කියලා කියනවා. අපි දැනන්ත නෞකාවක් ඔබට වැටහෙනවා මීටර 35ක් කියලා කියන නැවි දිග. මීටර 35ක් මෙතන නෞකාවේ දිගත් මීටරම 186ක් මීටර දිගයි මේ නෞකාව. හරිද? මේ ටික තමයි මේකදී අපිට මතක තියාගන්න ඕනේ මේක ආව කොහෙන්ද ගන්න කියන එක. මේ විශේෂ අවස්ථාවක් නේ. මේක මේ රසායනික ද්‍රව්‍ය ගන්නවා වගේ වෙනවා. ඒවා කොහොම නිමුදලපත් වුණා. නේද? මේක හේතුවද මේක අලුත් නැවක් 2021 ගේ අලුත් නැවකාවක් මේක අලුත්ම නැවකාවක්. ඒකත් එක නේද? අතට කාරණාව 2021 ගේ නිර්මාණය කරනවා. මේක ගැන කිව්වද ඔබට ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිපතිවරයා වන්නේ කවුද කියලා අහනවා වගේ. සර් අනිත් නැවේ නම මොකද්ද? බ්ලූ ඩයමන්ඩ් නෞකාව. කලින් විනාශ වෙච්ච නෑම ඒක විනාශ වෙන්නේ නැහැ පුතේ ඒක බේරුණා. ඔබට මතකයි නේද? බ්ලූ ඩයමන්ඩ්. MP බ්ලූ ඩයමන්ඩ් කියලා තමයි ඒකට කිව්වේ. මේ නැව් තුනක් සම්බන්ධයෙන් මේ කතා කරන්න තියෙනවා. මම උනා කියන්න. හරිද? MP බ්ලූ ඩයමන්ඩ් එකක්. බ්ලූ ඩයමන්ඩ් කියලා කියනකො බ්ලූ ඩයමන්ඩ් අපේ මූසීමාවේදී අනුතුරු ලක් වෙච්ච ගිනි ගැනීම ලක් වෙච්ච අනෙක් නැව ඒක විනාශ වෙන්නේ නැහැ. ඒක යන්තම් බේරිලා ඇදගෙන ගියා. බ්ලූ ඩයමන්ඩ් නැව. ඊගාට පුතේ අර ඔයාලට මතකද මන්දා සුවස් ඇලේ හිර වුණා නැවක් මතකද? මෙතන කියනවා ඔතට කියන්නේ සුවස් ඇලේ හිර වුණා නැවක් ඒ ඇලේ නම එවර්ග්‍රීන් නැව. ඒ සුවස් ඇලේ හිර වීමත් වෙන ගැටලුවක් වුණානේ. එවර්ග්‍රීන් නැව තමයි සුවස් ඇලේ හිර වෙච්ච නැව. මේ දෙකත් පොඩ්ඩක් ලියා ගන්න මේ නැව කියන කතා කරලා නිසා මතක් කළේම. බ්ලූ ඩයමන්ඩ් නැව අපේ ලංකාවේ අනතුරට ගිනි ගැනීම ලක් වෙච්ච නැව. නමුත් ඒක මුහුදුපත් උනේ නැහැ මතක තියාගන්න. ඊට සුවස් ඇලේ හිර වෙච්ච නැව එවර්ග්‍රීන් නැව. ඔන්න ඔය නැව තුන අපේ අතීතයේ තුල මේ මෑත අතීතයේ තුල ඉතාම වැදගත් නෞකා තුනක්. දැන් හානි ලක්ින් තමයි ඔක්කොම. එකක් මේක තමයි දැඩි මහල් ලකුණ මේක සම්පූර්ණ ගිනිගෙන මුහුද ගිල්ලම ගියානේ ඉවරටම ඒක ඔබ දන්නවා ඇති ඊගාට මේ බ්ලූ ඩයමන්ඩ් ගිනි ගත්තා දින 7ක් නමුත් ඒක බේරුණා සුවස් ඇල හිර වෙච්ච නැව එවර්ග්‍රීන් නැව. හරි මම මෙතෙන්ට යනවා ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිපති ආපු ගමන් ගොඩක් අය ලියනවා දප්පුලද ලිවේරා කියලා. මම ඒක නිසා තමයි 47 වෙනි කියලා මෙතෙන්ට දාලා දුන්නේ. හරිද? 47 වෙනි මේ නීතිපතිවරයා දාන්නේ දප්පුලද ලිවේරා කියන්නේ. හරිද? අහන්නේ 48 වෙනි. මතකද යා මේ මෑතක ඉවත් වුණා. එයාගේ දුර කාලේ අවසන් වුණා. නීතිපතිවරයාගේ දප්පුලද ලිවේරා කෙනෙක් කොම්බේ. පොඩ්ඩක් බොක්බුලු තියෙන කෙනා ඔය දැකලා ඉතින් කතා කරලා කොහොමද? එයා තමයි හිටියේ ලංකාවේ 40 අපි යන්නේ 48 වෙනි නීතිපතිවරයා කියන වර්තමාන නීතිපතිවරයා මෙයා කලින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් වෙලා හිටපු කෙනෙක් නේද? මෙයා කියන්නේ සංජය රාජරත්නම් කියලා. සංජය රාජරත්න. මේක දැන් අපිට විභාගයට ආවන අපි මේක නොදැන හිටියනම් අපි ලියනවා මොකක්ද? දප්පුලද ලිවේරා කියලා ලියනවා. ඔයාලගේ මේක මොකද ටියුටෙන් අනිත් පැත්තට පැනලා දප්පුලද ලිවේරා කියන තියෙන ඒ වාක්‍යය ඒක එහා පැත්තේ පිටුවේ තියෙන දෙවෙනි පිටුවට ගිහිල්ලා ඒක ටයිප් කරනකොට මොකක් හරි ඇදලා ගිහිල්ලා මගේ වෙන්ට කියන ඒවා තියෙනවා ඔයාලගේ තේම ඇක්ටි. හරි ඔන්න මතක තියාගන්න. ඊගාවට මේ පාර්ලිමේන්තු මහ කොමසාරිස් ගැන පොඩ්ඩක් සඳහන් කරන්න යනවා. මේ වර්තමාන පාර්ලිමේන්තු මහ කොමසාරිස් කවුද කියලා මේ අහන්නේ. හරිද? වර්තමාන පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ගැන අහනවා ඔබ කවුද කියලා. මම ඊට කලින් මේ මේක ඔබට කියන්න යනවා මේක 1978 ව්‍යවස්ථාවේ තමයි පත් කළේ 156 වෙනි වගන්තිය පත් කළා. මෙයාව හඳුන්වන තව නම් දෙකකින් පුතේ මෙන්න නම් දෙක මොකද්ද? ඔම්බුඩ්ස්මන් වරයා කියලා කියනවා දුක්ගන්නාරාල කියලා කියනවා. ඔබ රාජ්‍ය සේවයට පත් වුණාට පස්සේ ඔබට සිදුවෙන යම් කිසි අසාධාරණයක් පිළිබඳව
රාජ්‍යදාන සිදුවන අසාධාරණ වලදී පැමිණිලි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට වගේ මට කියන්නේ. එයා තමයි මේ නම් දෙකෙන් හඳුනන ඔම්බුඩ්ස්මන් වරයා කිව්වා දුක්ගන්නාරාව කිව්වා එයා තමයි. එතකොට ඔබෙන් අහන්නේ කවුරුද? වර්තමානයේ කවුද ඉන්නේ කියලා. හරිද? මෙයාගේ නම පුතේ KT චිත්‍රසිරි. මෙයා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවේ තමයි පාර්ලිමේන්තු මහ කොමසාරිස් ධුරයට පත් කරලා ඉන්නේ. පිටා වැඩගත් අනතුරක්. පාර්ලිමේන්තුව තුළ තියෙන මේ රාජධානී පැමිණිලි පිළිබඳව සියලුම විමර්ශනයන් කරන එකක් තමයි පාර්ලිමේන්තු මහ කොමසාරිස් කියන්නේ. එයා තමයි ඔම්බුඩ්ස්මන් වරයා කියන්නේ. මේක 70 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන්න 156 වෙනි වගන්තිය තමයි මේක හඳුන්වා දෙන්නේ. ව්‍යවස්ථාව මතක තියාගන්න ඕන වගන්තිය නැති වුණා ව්‍යවස්ථාව මතක තියාගන්න මේක හඳුන්වා දෙන්නේ අපේ දෙවැනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන්. ඒ දෙවැනි ජනරාජ්‍ය ව්‍යවස්ථාව තමයි 1978 ව්‍යවස්ථාව කියලා කියන්නේ. අන්න දැන් මට ඕන මේක මෙහෙම මේ අපි සාමාන්‍ය දැනීම අපිට ලැබෙන්නේ මෙහෙම. වර්තමාන පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා වගේ කවුද? KD චිත්‍රසිරි. ඔච්චරයි ඔබට දෙන්නේ. මේක තුල අපි ප්‍රශ්න 20ක් ඇතුලේ 50කට 60කට අදාළ තොරතුරු කතා කරනවා. ඒකයි විශේෂතාවය. ඔබට අනික් කාරණාව තමයි KD චිත්‍රසිරි කියන්නේ කවුද කියන එක ගැන ඔබට මතකය දෙනවා. සමහරවල් මෙයාගේ වෙන පැත්තකට ප්‍රශ්නයක් අහුවොත් ඔබ දන්නේ නැහැ. ඒකයි අපි මෙහෙම සාමාන්‍ය දැනීම කතා කරනකොට ඔබත් එක්ක මේ විදිහට දීර්ඝව කතා කරගෙන යනවා. ඊගාවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව කවුද කියලා. දන්නා ඉන්නවද මට උත්තර දෙන්න. හරිද? චමරි අතපත්තු. කවුද? චමරි අතපත්තු. උපනායිකාව තමයි පුතේ සසිකලා සිරිවර්ධන කියලා කියන්නේ. හරි ඕනනම් උතන ලියන්න මේගොල්ලෝ මේ දෙන්න තමයි ඕකේ ඉන්න දක්ෂතම තුන්විදියව ක්‍රීඩිකාව දෙන්න කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ 20 කාන්තා තරගයක ජාත්‍යන්තර ඉල්ලීමට පත් වුණා. නමුත් ඒ තරගය පැවැත්වුවේ නෑ. මේ කොරෝනා සංකේත නිසා කල් ගන්න. ජාත්‍යන්තර ඉල්ලීමට පත් වෙච්ච දෙන්නේ කියලා. දැන් උදාහරණයක් අර LPL වල ගහන්නේ මේ IPL වල ගහන්නේ ක්‍රීඩක වෙන්දේශ කරනවා. ඒ වෙන්දේශ වලදී මේ දෙන්නට ඉහළ ඉල්ලුමක් ආවා. කාර්යකාරක චමරිය අතපත්තුටයි සතිකා සිල්වර්ධනටයි ලංකාවේ ටීමේදී මේ දෙන්නම ඉල්ලුවා ඉහළ අගයන් වලට. නමුත් මේක පැවැත්වුවේ නෑ මේ කල්ලාව. හරි. මේ බලන්නකො කොරෝනා වෛරසයේ මුල් වලට හඳුනාගත් රට හා ප්‍රාන්තය. අපි විභාග ලියන්නේ අපිට හිතේ ගමන අමතක වෙනවා. රට චීනය. රට චීනය මං ක්ලාස් එකේ. රට චීනය ප්‍රාන්තය වුහාන් ප්‍රාන්තය. හරිද? 2020 පළවෙනි මාසේ 20 වෙනිදා තමයි මුල් වලට මේක තහවුරු කරවන්න මතක තියාගන්න. මේව වෛරස් එකක් පැතිර යන බව හෙළි කළේ යාලා කවද්ද 2020 පළවෙනි මාසේ 20 වෙනිදා ජනවාරි 20 2020. එතකොට 2021 ජනවාරි 20 වෙනකොට හරියටම එහෙ පැතිරිලා අවුරුද්දක්. හරිද? ඊට පස්සේ දැන් මේ කොතන කාලෙක ගෙවලා අවුරුදු කමාරකටත් වෙන්නේ. මේක මේ කොරෝනා වෛරස් කියලා කිව්වේ 2020 පෙබරවාරි කවුද? පෙබරවාරි 1 වෙනිදා තමයි මුල්ම වතාවට මේක මේ පෙබරවාරි 4 වෙනිදා තමයි මුල්ම වතාවට මේක කොරෝනා වෛරසය කියලා තහවුරු කරන්නේ. තේරුණාද? මුල්ම වතාවට මේ කොරෝනා වෛරසය කියලා තහවුරු කරන්නේ මුල්ම වතාවට මේ පෙබරවාරි මාසේ 4 වෙනිදා මේ වෛරසයේ නම වැටෙන්නේ මෙන්න මේක. හරි මේක පුතේ මුලින්ම චීන ගුවන් වල සත්ව ආහාර අලෙවිසලකින් තමයි මේ වෛරසයට ගොදුරු වෙච්ච පිරිසක් අනාවරණය කරගන්නේ. 2020 පළවෙනි මාසේ 20 වෙනිදා. මේ වෛරසය පිළිබඳව ලෝකට අනාවරණය කළා කියලා ඒකට විතර කියනවා. ලෝකට අනාවරණය කළා කියලා ඒගොල්ලන්ගේ ජනමාධ්‍යවේදියෙක් සිරගත කළ අවුරුදු 4කට. තමයි මේ වෛරසයක් පැතිර යන බව ලෝකට අනාවරණය කළා කියලා නඩුවාද කරලා ඒගොල්ලෝ ලෝකෙට දුන්නා මේ තොරතුරු කියලා. ඒගොල්ලන් රටේ තොරතුරු ඒගොල්ලන්ට නොදී පිටස්තරට දුන්නා කියලා. පැහැදිලිද? ජනමාධ්‍යවේදියෙක් එන්නේ හරි මම මයික් ඔෆ් කරගන්න. හරි දැන් එනවා. මම කීකිය හිටියේ කොරෝනා වෛරසය මුල් වලට හොයාගත් රට හා ප්‍රාන්තය
චීනේ වුහාන් වල තමයි මේක නිවාඩ පැතිරලා යන්නේ 2020 පළවෙනි මාසේ 20 දින තමයි මේක අනාවරණය කරගන්නේ හොයාගන්න 2020 පෙබරවාරි 4 වෙනිදා තමයි කොරෝනා වෛරසයේ බව තහවුරු කරලා ලෝකෙට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වෛරස් කාණ්ඩයටයි එකක් තමයි මේ පැතිරලා යන්නේ කියලා. මේ කොරෝනා කියන නම දෙන්න පුතේ මේකට ක්‍රවුන් කියන අර්ථයෙන් මේ කොරෝනා කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි ශාවක ඇස්ස ආයිති වෙන වෛරස් කාණ්ඩය කියලා කියනවා. ඒ වෛරස් කාණ්ඩේ ඔටුන්න රජු ලෙස හඳුනන නිසා තමයි ක්‍රවුන් කියලා අර්ථයෙන් තමයි මේක කොරෝනා කියලා හඳුන්වන්න පටන් ගන්න තියෙන්නේ කියලා කියනවා. ඊළඟට බලන්න මෙන්න මේකත් වැඩි අවධානයකට ලක් වෙච්ච සිදුවීමක්. මේ බ්ලැක් ලයිට් මැටර් නම් විරෝධතා මාලාව පැතිර ගිය රට ඔබ දන්නවා. ඒ ඇමරිකාව. එතන ඇමරිකාවේ මිනසෝටා පොලිස් බටෙක් විසින් ගෙලපාගා ඝාතනය කළ කළු ජාතික ඇමරිකානුව කවුද කියලා අහනවා. දන්නවද කවුද? John Floyd. ජෝර්ජ් ෆ්ලොයිඩ්. කවුද? ජෝර්ජ් ෆ්ලොයිඩ් කියනෝනේ අර කකාරේ ගහනෝනේ ෆ්ලොයිඩ් මේ පාන වැඩි අර අනුපදීවනේ ෆ්ලොයිඩ් ජෝර්ජ් ෆ්ලොයිඩ් මේක නිසා මේක ඔබෙන් අහන්න පුළුවන් මේ බ්ලැක් ලයිට් මැටර් කියන විරෝධතා මාලාව හේතු සිදුවීම තමයි ජෝර්ජ් ෆ්ලොයිඩ් ගෙලපාගා ඝාතනය කිරීම මේක මිනසෝටා කියන පොලිස් බට යන විසින් තමයි ඒ ඝාතනය සිදු කරන්නේ මේ හේතුව නිසා ලෝකුරා මේ කළු සුදු වර්ණ භේදවාදය පිළිබඳ ලොකු උනන්දුවක් ආවා නේද මේක නිසා මේ ජාත්‍යන්තර සමාගම් ඔයාලා දන්න මේ කාරණා ජාත්‍යන්තර සමාගම් මේගොල්ලන්ගේ මේ අර මේ නම් වෙනස් කිරීමට පවා මේක යොමු වෙච්ච බව ලෝකේ තොරතුරු ඇසෙන වාර්තා කරනවා උදාහරණයක් විදිහට දැන් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි කියලා ඔය ඉන්දියානු සමාගම ආයතන නිෂ්පාදනය නේද ඒකේ නම වෙනස් කරනවා ග්ලෝ ඇන්ඩ් ලව්ලි කියලා එහෙනම් ග්ලෝ ඇන්ඩ් ලව්ලි කියලා ඔබ නාමය වෙනස් කරන්නේ මෙන්න මේ හේතුව නිසා ඔබ මේක මතක තියාගන්න ඕනේ මේ බ්ලැක් ලයිට් මැටර් කියන විරෝධතා මාලාව මේක අපි දරුවෝ විරෝධතා මාලාව වලට පත් වෙන ඇමරිකාව නේද මේ සිද්ධිය මේක ප්‍රසිද්ධියේම ගියා නේද ඒක නිසා මේක ඉතා වැදගත් සිදුවීමක් අපිට කියනවා මේ වගේ ඒවා අමතක වෙනවා අපි දන්නවා මොකක්ද අමතක වෙනවා උද්දලය තමයි ජෝර්ජ් ෆ්ලොයිඩ් කියලා කියන්නේ ඊගාට බලන්න ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් පුපුරා යාම හේතුවෙන් 2020 අගෝස්තු මාසයේදී දැඩි විනාශයක් සිදු වූ රට හා වරායක මන්ද කියලා අහනවා මේකෙදි උදේ ඇමෝනියා නයිට්‍රේට් ටොන් 2750ක් ගබඩා කරලා තිබ්බ එකක් ස්ථානයක් තමයි පුපුරා යාමට ලක් වෙන්නේ මෙම අනතුරින්දා එහෙ හිටපු අගමැතිවරයා මේ රටේ අගමැතිවරයා එයාගේ නම හසන් ඩයර් එයා ඉල්ලා අස්සුනා ඊට අමතරව මේක චෝදනා එල්ල වුණා තව ඇමතිවරු දෙන්නකොට ඒ දෙන්නත් ඉල්ලා අස්සුනා මේක නේද 300කට අධික මිනිස්සු ප්‍රමාණයක් නේද ජීවිත විනාශයක් සිදු වෙච්ච අවස්ථාවක් කියලා කියනවා මේ වරාය තමයි ලෙබනනයේ බීරූට් වරාය බීරූට් කියලා කියනවා බීරූට් කියලා කියනවා ඒක ප්‍රශ්නයක් නෑ බීරූට් වරාය ලෙබනන් වරායක තමයි මේ සිද්ධිය වෙන්නේ මේක නේද ලොකු කැළඹීමක් ඇති වෙච්ච සිද්ධියක් වුණා අනාරක්ෂිතව මේක ගබඩා කරලා තිබුණයි කියලා නේද අගමැතිවරයා ඉල්ලා අස්සුනා වගකීම් බාරගත්තා තමන්ගේ නේද ගැටලුවක් මේක කියලා තමන්ගේ නිලධාරීන් ගැටලුවක් කියලා අමාත්‍යවරු දෙන්නකොට මේක නිසා චෝදනා එල්ල වුණා ඒ දෙන්නත් ඉල්ලා අස්සුනා අගමැතිවරයා ඉල්ලා අස්සුනේ පස්සේ ඒක මේ ටොන් 2750ම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා පිපිරීම ලක් වුණා නේද දින 4ක් මේක මේ විනාශ එක දිගට ඇවිල්ලා තිබුණා පසුව තමයි මේක සමතලපත් කරන්න පුළුවන් වුණේ මේ සිද්ධියට මුහුණ දෙන්නේ ලෙබනනයේ බීරූට් කියන වරාය ඊගාට බලන්න සවුත් යුටිකයිකට සෞඛ්‍ය හේතුන් මත දුරෙන් ඉල්ලා අසු ජපාන අගමැතිවරයා වන්නේ කවුද කියලා අහනවා නේද මේ කවුද ෂින්සෝ අබේ කියලා කියන්නේ ෂින්සෝ අබේ අබේ නෙමෙයි අබේ හරිද ෂින්සෝ අබේ එතකොට දැන් කවුද වර්තමානයේ කෙනා උතන කියන්නකෝ ඉස්සනක් දාන්න වර්තමාන අගමැතිවරයා වර්තමාන අගමැති 2020 දාගන්න 2020 වර්තමාන අගමැති උදේ එයාගේ නම යෝෂිඩා සාගා යෝහිඩා කියලා කියනවා කැමති එක යෝහිඩා සාගාවක් තමයි නැත්නම් යෝෂිඩා කියලා කිව්වක් කමන්නේ එච්චවරු ඒ තුනට එක සිංහලෙන් ලියනකොට යෝෂිඩා කියලා ලියනවා යෝෂිඩා සාගා සාගා හරි ආකාර කැමති සාගා SAGA තමයි කියන්නේ යෝෂිඩා
සාදා කියන කෙනා තමයි වර්තමාන අගමැති. මේ තමයි. ඉල්ලාස්යෙන් මෙන්න මෙයා සෙන්සෝ අබේ කියන කෙනා තමයි ඉල්ලාස්යෙන්නේ. මෙයා මුල්ම වතාවට මේ එක අවස්ථාවක ඉල්ලාස් වුණා 2007 2007 අවුරුද්දේදී මෙයා එකපාරක් ඉල්ලාස් වුණා මේ සෞඛ්‍ය හේතුන් මත එයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියක තියෙන ගැටලුවක් හින්දා එයා ඉල්ලාස් වුණා ඒකට ප්‍රතිකාර ගන්න ඕන කියලා. අපෝ 2020 දී මෙයා ඉල්ලාස් වුණා මේ 2020 තමයි මේ ඉල්ලාස් වෙන සිදුවෙන්නේ. ඒක මතක තියාගන්න 2020 තමයි මේ ඉල්ලාස් වෙන සිදුවෙන්නේ. ඊට එතකොට ඔබට ඔතන 2020 ඒ කියන්නේ මේ වර්ෂයට යටේ කියලා. අගෝස්තු මාසයේ තමයි ඉල්ලාස් වෙන්නේ වර්තමාන අගමැති. එතකොට කවුද? යෝෂිඩා සාදා කියන. දැනට මෙයා කලින් ආරක්ෂක අමාත්‍යවරයා. හරිද? ආරක්ෂක ඇමති. ආරක්ෂක ඇමති තමයි මේ සම්පූර්ණපත් වෙන්නේ. පාර්ලිමේන්තුව විසින් තමයි තෝරන්නේ. පාර්ලිමේන්තුව විසින් තමයි අගමැති තෝරන්නේ. පාර්ලිමේන්තුව විසින් අගමැති තෝරන්නේ. මේකේදී නම් සෙන්සෝ අබේගේ නම් කිරීම තිබුණා මොකද එයාගේ ආණ්ඩුවනේ. හරිද? එයාගේ ආණ්ඩුවින්ද එයා නම් කරලා දුන්නා. මෙන්න මෙයා තමයි මේ තනතුරට ඉන්ඩෝනේ සුදුසුම කෙනා කියලා. හරිද? සෙන්සෝ අබේගේ නායකත්වයට තමයි ලෝක සිද්ධ වෙන්නේ. එතකොට මේ ඔය ඕකෙන් පස්සේ තමයි කවුද? යොෂිඩා සාගා කියන කෙනා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙන්නේ. එතකොට වර්තමාන අගමැතිවරයා තමයි මේ 2007 දී තමයි මුල්ම වතාවට මෙයා ඉල්ලාස් වෙන්නේ. ආපහු ධුරයට පත් වෙන 2012 ඉඳන් ආපහු අවුරුදු 8ක කාලයක් අවුරුදු 9කට ආසන්න කාලයක් හිටියා. ඊට පස්සේ තමයි ආපහු ඉල්ලාස් වීමට අපිට 2007 2020 ඉල්ලාස් වුණා වගේ. 2020 ඉල්ලාස් වුණා වගේ. දැන් වර්තමාන අගමැති තමයි ඉන්නේ. අර මෙන්න මෙතන වර්ෂේ වැරදි 2001 නොවැම්බර් නෙමෙයි මෙතන 2020 නොවැම්බර් 2020 නොවැම්බර් මාසයේදී පැවති බොලිවියානු ජනාධිපතිවරණය ජයගත් තැනට කවුද කියලා අහම ඊවා මොරාලස් තමයි ඒක තමයි හිටියේ නැත්නම් ඊවා මොරාලස් කියවක් තමයි මොරාලස් කියවක් තමයි එයා තමයි හිටියේ එයා පරාජයටපත් වෙලා ජයග්‍රහණය කරනවා කෝබේ බ්‍රයන්ට් කියන කෙනා කෝබේ බ්‍රයන්ට් කියන කෙනා ජයග්‍රහණය කරනවා කෝබේ බ්‍රයන්ට් මේක විශේෂ අවස්ථාවක් ඊවා මොරාලස් කියන්නේ පාලක පක්ෂයේ වගේම ඔයගොල්ලන්ට පෙරදිලා මේ දුරින් ඉවත් වෙන්න සිදු වෙනවා කෝබේ බ්‍රයන්ට් කියන්නේ විපක්ෂයේ නියෝජනය කරගෙන එයා ජනාධිපතිවරණය ජයගන්නවා 2020 නොවැම්බර් මාසයේ තමයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. මෙන්න මේක අපි කලින් කතා කරපු කාරණාවක්. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු හෙළිකිරීම නිසා වසර 4ක සිරදඬුවමක් නියම වූ චීන ජනමාධ්‍යවේදියා මම උඹට කිව්වා මේක මේ චීනයේ මේක හඳුනා ගන්නට පෙර මේක පිළිබඳව ඉදිරිපත් කළ විවිධ මතවාද. හරිද? මේක විවිධ මතවාද උත්තරේ පොඩ්ඩක් කියනවද? අපුතේ මේක උත්තරේ මතක ගන්නවා. කොමන්ට් බෑන් එකේ මේක වෙනවා. මේකේ 12 ගහන්න වගේ. ඔව් සර් හරි. හරි ඉන්නේ 12 ඒක වැරදි. 12 අහන්නේ පුතේ මම එළිය උත්තර වැරදි. මම ලියලා තියෙන වෙන උත්තරයක්. මම ලියලා තියෙන්නේ මොකද වෙනවද මම ලියන්නේ කොමන්ට් බෑන් කියලා 2020 නොවැම්බර් මාසයේදී 12 ප්‍රශ්නේ බලන්න ඒක වරද්දම වෙන උත්තරය දෙන්නේ. 2020 නොවැම්බර් මාසයේදී පැවති බොලිවියානු ජනාධිපතිවරණය ජයගත් තැනැත්තා. ඊවා මොරාලස් පෙරදිලා ජයගන්නේ ලුයිස් ආර්. ලුයිස් ආර් කියලා ජයගන්නේ මට වැටුණා අතන. ලුයිස් ආර් තමයි ජයගන්නේ. ලුයිස් ආර්. ඒක තමයි ජයගන්නේ. ලුයිස් ආර්. ඊවා මොරාලස් පරාජයටපත් වෙන මෙයා තමයි මේ පාලක පක්ෂයේ මේ මෙයා තමයි විපක්ෂයේ නියෝජනය කරපු කෙනා. ඒගොල්ලෝ දිනනවා පාලක පක්ෂයේ හිටපු ඊවා මොරාලස්ලා පරාජයටපත් වෙනවා. ඒක විශේෂ අවස්ථාවක් බොලිවියානු මැතිවරණ ඉතිහාසය තුළ සිදුවෙච්ච ප්‍රථම අවස්ථාව මේක. ඒ කියන්නේ විපක්ෂයේ හිටපු කෙනෙක් ජනාධිපතිවරණයටපත් වෙච්ච අවස්ථාව ප්‍රථම අවස්ථාවට මේක. විපක්ෂයෙන් හිටපු අපේක්ෂකයා ජනාධිපති වෙච්ච පළවෙනි අවස්ථාව මේක. බොලිවියානු ජනාධිපතිවරණය. හරිද? අපි යන්නේ 13 කතා කරන්න. 13 පුතේ මේකේ අහන්නේ කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු හෙළිකිරීම නිසා වසර 4ක සිරදඬුවමක් නියම චීන ජනමාධ්‍යවේදියා. ඒගොල්ලන්ගේ රටට තොරතුරු පිටට දෙන්න සාහනම් කියන නියෝගයක් තිබුණා. ඒක ගැන නොසලකා මෙයා කරලා තිබුණේ මොකද්ද? මේ තොරතුරු පිටස්තර මාධ්‍යයන් වලට දීලා තිබුණා. හරි? මෙහෙම වෛරසයක් ඇතිලා යන බව එයා පිටස්තර මාධ්‍යයන් වලට කියලා දුන්නා. ඒක සාහනම් කළා දුන්නා. ඒගොල්ලෝ 2020
ජනවාරි මාසේ මේක අනාවරණය කරනකම් තහනම් කළ තිබිච්ච එක කිව්වේ නෑ එළියට. නමුත් මෙයා විසින් මේක පිටුපිට දුන්නා කියලා ඒ චෝදනාවේ ආරෝප වුණා. ඒ අනුව වසර 4කට සිරගත කළා. මේක ගැන පුතේ ලෝකයේ දැඩි අවධානයක් යොමුනා මේ මාධ්‍යයට කරපු හානිය සම්බන්ධයෙන්. නමුත් ඒගොල්ලන්ගේ තීරණය කොහෙන් මොකක්ද තාමත් සැන්සන් හිරින්නේ. තාමත් එයා සිරගත කරලා ඉන්නේ. ඒක විශේෂතාවයක් නේද? මේක සත්‍ය කාරණාවේදී නේද? ඒගොල්ලෝ හිතුවේ නෑ ඇත්තටම තියෙන හිතුවේ නෑ මෙච්චර දුරට මේක ව්‍යාප්ත වෙලා යයි කියලා. පස්සේ ඒකට ඒගොල්ලෝ වෙන වෙන කතා කියන එක යටනේ කොහොමද? හරි. ඊගාටුතේ මෙහෙම ආනවා මේකත් වැදගත් කාරණාවක් අපිට ආපු. මේකේ ප්‍රශ්නේ මෙන්න මේක චුට්ටක් හදන්න ඕනේ. 2020 ජනවාරි මාසයේ ඇති වූ දෙවැන්ත ලැබුගින්නකින් හෙක්ටයාර මිලියන හෙක්ටයාර කියලා දාන්න මෙතන එයාට කියලා නෙවෙයි තියෙන්නේ හෙක්ටයාර කියලා දාන්න. හෙක්ටයාර මිලියන 46ක් පමණ පිලිසී ගිය රට කුමක්ද කියලා අහනවා ඔබ. දන්නවද ඒක? තමයි කියන උත්තර දෙනවා. ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව. නේද මේකෙත් මේකේ වරද එල්ල වුණා කාටද? මේක පැවති පාලකයන්ට තමයි චෝදනා වෙන්න කලේ ගෝත්‍රිකයෝ. මොකද ඔය ඔස්ට්‍රේලියා රජයත් එක්ක නඩු කිව්ව ගෝත්‍රික කණ්ඩායම් ගණනාවක්. එතන ලෙබලන්ගේ වනාන්තර ප්‍රදේශ සමාගමකට විකුණන්න හදනවා කියලා. පැහැදිලි ඒගොල්ලන්ගේ වනාන්තර ප්‍රදේශ සමාගමකට විකුණන්න හදනවා කියලා. වතු දෙන්න හදනවා කියලා ඔස්ට්‍රේලියා රජයත් එක්ක නඩු කරන විශේෂ අවස්ථාවක්. හරිද? පාලක රජයක් එක්ක පුතේ ආදිවාසී නඩු කියලා ලෝකයේ දිනපු පළවෙනි අවස්ථාව තමයි ඔය ඔස්ට්‍රේලියාවේ වාර්තා වෙන්නේ. නඩු තීන්දුව දෙන්නේ මොකක් කියලාද? පාලක පක්ෂයට නේද? ඔස්ට්‍රේලියා අගමැතිවරයා මොකක් කියලාද? කිසිදු ආකාරයකින් එතන ඒ වන සීමාව ජාත්‍යන්තර සමාගම් වලට කිසිම කෙනෙකුට කිසිම හේතුවක් මත ඇතුල් වෙන්නවත් අහනම් කරනවා. නේද? නඩු තීන්දුව දෙන්නේ කාට පක්ෂපාතීවද? මේ පක්ෂපාතීව කියන්නේ වැරද්ද හොයලා බලලා ගෝත්‍රික ජන කණ්ඩායම් වලට පක්ෂපාතීව තමයි නඩු තීන්දුව දුන්නේ. මේ නඩු තීන්දුව දුන්න නිසා නේද? දැන් මේකෙදි කර කියා ගන්න දෙයක් නැතුණා. ඒක නිසා මේ ගෝත්‍රික ජන කණ්ඩායම් කිව්වා මේක හිතාමතා කරපු ගිනි තැබීමක් කියලා. හිතාමතා කරපු ගිනි තැබීමක් කියලාමයි මේක කිව්වේ. රජයේ මැදිහත් වීමක් මතම මේක සිදු කළාගෙන නමුත් ඔප්පු කරගන්න සාධක තිබුණේ නැහැ. මේ ගෝත්‍රික ජන කණ්ඩායම් ජීවත් වෙච්ච ප්‍රදේශ ගණනාවකට මේකෙන් හානි වුණා. නමුත් ඒකට ජීවිත හානි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පරිසරයේ දැඩි ලෙස විනාශයට ලක් වුණා මේ කාරණාව නිසා. හෙක්ටයාරයක් කියන්නේ අක්කර පර්චස් නේද? අක්කර හෙක්ටයාර එකක් කියන්නේ පර්චස් එකක් කියන්නේ අක්කර 160ක්. එතකොට අක්කර 4ක් තමයි හෙක්ටයාරයකට ආසන්න වෙන්නේ. ඊගාට මෙන්න මෙතෙන්ට එනවා. මෙතන ගිනි වැරදියේ. මෙතන ගිනි කියන්නේ දන්තේ නැන්නේ ඕනේ. ගිනි තැබීම වල. හරිද? 15 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. බලන්න 2020 වසරේදී සිදු වූ ගුවන් යාන අනතුරකින් මියගිය ප්‍රසිද්ධ පැසිපන්දු ක්‍රීඩකයා. හරිද? පැසිපන්දු ක්‍රීඩකයා වන්නේ කවුද කියලා අහනවා. මෙයාත් එක්ක ගමන් ගත්ත පුතේ එයාගේ දියණිය. 13 වෙනි දියණිය තවත් 7 දෙනෙක් මේ ගුවන් යාන හෙලිකොප්ටරයක ගමන් කරා. මේ යන්නේ පැසිපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් එයාගේ දියණියට පුහුණු වීම කටයුතු වලට සම්බන්ධ වෙන්න නේද? මෙයා තමයි කොබි බ්‍රයන්ට් කියලා කියන්නේ. අර මම ඉස්සර වරද දෙන්න. කොබි බ්‍රයන්ට්. මෙයා තමයි මේ යන්නේ. පැසිපන්දු කියන්නේ බාස්කට් බෝල්. ඔබ දන්න තලියා ගන්න බාස්කට් බෝල්. තමයි පැසිපන්දු කියන්නේ. සිංහල අර්ථය සමහරවල් දන්නේ නැහැ. ඉංග්‍රීසි වචන ඔබ දන්නවා. බාස්කට් බෝල් ක්‍රීඩකයා තමයි මෙයා. පැසිපන්දු ක්‍රීඩකයා කියලා ගමින් ආන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ පැසිපන්දු ක්‍රීඩකයෙක් විදිහට මෙයා හිටියේ. 13 වෙනි තමයි දියණිය ඇතුළු තවත් 7 දෙනෙක් මේ අතරේ මිය ගියා. කොහොමු උවින් කටයුත්තකට දියණිය කොහොමු කටයුත්තකට සම්බන්ධ වෙන්න යමින් සිටියේදී. දැන් අර මම අර ලුයිසාන කියන ආරෙන් කියන කෙනා බොලිවියානු ජනාධිපතිවරණය ගැන කියනකොට මම මේ නම තමයි පරද්දවල කිව්වේ. දැන් ඊගාට යනවා ඇමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්තු තැනසාවිනා. ඔබෙන් ඇහුවා නම් පටස් කාලා උත්තර වෙන වර්තමාන ජනාධිපතිවරයාගේ නම කියලා. මම ඒක තමයි උත්තර දෙනවා. ඔබෙන් මෙහෙම ආපු ගමන් අර මේක මානක කරනවා. කවුද මෙයා? දැන් ඉන්න කෙනා තමයි මේ අහන්නේ. ජෝ බයිඩන්. ජෝ බයිඩන් තමයි මෙයා. ඒක ඔබ මතක තියාගන්න ජෝ බයිඩන්ගේ උපජනාධිපති අපේක්ෂිකාව විදිහට නම් කළ හිටියේදී කමලා හැරිස් තමයි උපජනාධිපති අපේක්ෂාව කියන්නේ යා තමයි දැන්
උපජනාධිපති බවට පත් වෙලා ඉන්න කමලා හැරිස් මේක ලෝකයේ අවදානය දිනාගත විශේෂ අවස්ථාවක් වුණා. කළු ජාතික කාන්තාවක් ඇමරිකාවේ උපජනාධිපතිකමට පත් වෙච්ච පළවෙනි අවස්ථාවක් මේක. නම් කරලා තිබිච්ච පළවෙනි අවස්ථාවක් මේක. කළු ජාතික කාන්තාව. ඔබ දන්නවා මේකට හේතුව. මේ කළු ජාතික සිද්ධියට හේතුව මෙයාව වක් කරන්න හේතුව ඔබ දන්නවා. මෙයාව නම් කරන්න හේතුව දන්නවා මොකක්ද? අර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සිද්ධියත් එක්ක ආපු අර වර්ණ ભેදවාදයේදී වාසි ගන්න තමයි මෙයා මේක කළේ. මොකද එයාගේ උපජනාධිපති අපේක්ෂිතාව මොකද එයා දිනුවාම නිකම්ම කමලා හැරිස් උපජනාධිපති. ඒක ඇයි? දැන් හරිද? එතකොට 45 වෙනි ජනාධිපතිවරයා දන්නව කවුද? කලින් කෙනා. නේ. ඊට කලින් කෙනා. 44 බැරක් ඔබාමා. 44 බැරක් ඔබාමා 45 කවුද? George W. Bush. නෑ. මේ අන්තිමට හිටපු නෑ. George W. Bush. නෑ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නෙමෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි 45 ඩොනල්ඩ් ට්‍රම්ප්. 44 බැරක් ඔබාමා. කවුද 44? එයා කළු ජාතික ජනාධිපතිවරයෙක් විදිහට පත් වෙනවා. බැරක් ඔබාමා වල දෙන කළු පාට. නේ. යා. මේ දෙපැත්ත දෙතුන් පැත්තම බැලන්ස් කරපු ජනාධිපතිවරයෙක් කියනවා. අපිට හොඳ නෑ ඒගොල්ලන්ට හොඳයි. හරි. මෙන්න මෙයාගේ අහයුවෙන් මේක මට කියන්න ඕනේ මේ කමලා හැරිස් කියනවා ඔබට කියනකොට මේක කියන්න වෙනවා මට. මෙයාගේ විශේෂතාවය තමයි මෙයා ඉන්දියා හා ජමයිකා සම්බන්ධයෙන් ප්‍රථම කළු ජාතික උපජනාධිපති අපේක්ෂිතාව. හරිද? මේ සම්බන්ධයෙන් ඒකම මේ ආසියාතිකේ මේ ඉන්දියා කිව්වම මෙයා ඉන්දියා සම්බන්ධයෙන් නිසා මේ ආසියාතිකේ නම් වෙච්ච ප්‍රථම අවස්ථාවක් මේක. සම්බන්ධයෙන් ඉන්දියා. ඒවලට කළු පාටයි. ඊගාට යනවා අපි මෑතකදී මියගිය ලෝ විශිෂ්ටතම විශිෂ්ටතම පාපන් පීඩක ලෙස හඳුනන පුද්ගලයා කවුද කියලා. කවුද දන්නවද? Madonna. ඔව්. Madonna. ඩියෝගෝ මැරඩෝනා. ඩියෝගෝ මැරඩෝනා. එයා මියගිය අපි කියන්නේ ඩියෝගෝ මැරඩෝනා. තමයි ඩියානාවක් පාසන්නේ. ඩියානාවක් පාසන්නේ. ඉංග්‍රීසි වචන නිසා ඩියෝගෝ මැරඩෝනා තමයි පුද්ගලයා. එයාගේ අයිති රට තමයි ආජන්ටිනාව. ආජන්ටිනාව තමයි. ඔව් අයිති රට 2020 නොවැම්බර් මාසයේදී මිය ගියා. එයා 2020 නොවැම්බර් මාසේ 20 වෙනිදා මිය ගියා. මේ අතර වයස අවුරුදු 60යි. මොනවා කියන්නේ අවුරුදු 60යි. අවුරුදු 60 තමයි මේ යන්නේ. මේ වයස අවුරුදු 60යි. ඔහොමයි. ඊළඟ බාන 2020 යුරෝපා පාපන්දු කුසලානේ දිනාගත්තා. යුරෝපා පාපන්දු කුසලානේ ආන්නේ. මොකද? Italian. ඉතාලිය. යුරෝපා පාපන්දු කුසලානේ දිනාගත්තා ඉතාලිය. එනවාද? එංගලන්තයේ වෙබ්බි ක්‍රීඩාංගණයේ තමයි පැවැත්ුනේ. මේකෙදි පුතේ සත්කාර රටවලා හිටිය එංගලන්තයේ ඒගොල්ලෝම තමයි අවසාන තරඟෙට මුණ දුන්න අනෙක් ප්‍රතිවාදී කණ්ඩායම් කාලයත් එක්ක එංගලන්තේ පරාජයටපත් වුණා මේ තරගාවලිය. එනවා. එංගලන්තේ පරාජයටපත් වුණා. කවුද ජයගත්තේ? ඉතාලිය මේ තරගාවලිය ජය. අවසාන මාතරේ ඉතාලිය ජය. ඊගොල්ලෝ බලන්න ලෝක කාලගුණ විද්‍යා දිනය ලෙස හඳුන්වන්නේ කවදාද කියලා අහනවා. කවුද? ඔබ දන්නවද? මාර්තු මේ දින ගොඩක් ඉඳලා තියෙන මාර්තු මාසෙට. මාර්තු 23 වෙනිදා තමයි මේ දිනේ. ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංගමයේ මගින් තමයි මේක නම් කරලා තිබුණේ. නේද? නම් කරලා තිබුණේ සෑම වසරකම ওই දිනේට ඔබ සම්බන්ධ මේ IMO තමයි මේකේ කෙටි නාමය. IMO. ඔබ අහනවා කියලා මම කෙටි නාමය මොනවද? IMO තමයි කෙටි නාමය. ඒක කියන්නේ. මූලස්ථානයේ තියෙන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්විට්සර්ලන්තයේ ජිනීවා 1973 වියනා ජාත්‍යන්තර සමුළුවේදී නැවත වතාවක් සම්මත වුණා මේ මුල් වතාවට දෙන්නේ 1973 දී තමයි 1950 දී කාලගුණ විපර්යාස පිළිබඳ විද්‍යා සම්මුතියදී අනුමත කළා යලි වතාව. ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මාසයේ 23 වෙනිදා හඳුන්වනවා ලෝක කාලගුණ විද්‍යා දිනය වශයෙන්. එතන ලෝක කාලගුණ විද්‍යා දිනය වශයෙන් නම්. ඊගාවට 2019 වසරේ අන්තර්ජාල Google සෙවුම හරහා වැඩි වාර ගණනක් සෙවූ
රට වන්නේ කුමක්ද? නැත්නම් වචනේ වන්නේ කුමක්ද කියලා ඔයගොල්ලෝ අහනවා. වචනේ. මොකද කියන්නේ? දෙනවා උත්තරය. මොකක් ගැනද මේ අන්තර්ජාල සේවක මගින් හොයලා තිබුණේ? වචනේ මොකක්ද? මේක මේ publish of Google Trends කියන සමීක්ෂණය අනුව තමයි කියන්නේ. ඒක ලෝකෙ පිළිගත් නිල සමීක්ෂණ. ලංකාවේ වැඩිම හොයන වචන ගැන ඔබ දන්නවා අනිත් ඔබට අවබෝධයක් ඇති කියලා. නේද? ලංකාවේ Google සර්ච් හරහා වැඩිම ප්‍රමාණයක් හොයන වචන ගැන ඔබ දන්නවා ඇති. නේද? එතකොට මේ දන්නවද නැද්ද? දන්නේ? වෙන්නේ. දන්නේ ඉන්නකෝ කවුරුද? නේද? ලංකාවේ වැඩිම වචන මේකෝන් ප්‍රශ්නේ දාන්නේ මම ඒක සාමාන්‍යයෙන් දෙන්නේ. මේක තමයි හොයන්නේ වැඩි. අන්තර්ජාලයේ ලංකාවේ Google සර්ච් හරහා හොයන වචන තමයි වෙන්නේ. දැන් එතකොට මේ ඒ හොයන්නේ ඔයගොල්ලෝ ආසන්න ප්‍රදේශවල තමයි වැඩිම අවුරුදු ගණන් තිස්සේ දැන් ඒක තමයි කියන්නේ ඒ කියන්නේ මේකමයි මොකද publish Google Trends කියන සමීක්ෂණයමයි ඒක කියන්නේ. ඒක රටවල් වල අධ්‍යයනය කරනවා. ප්‍රදේශات එක්කම කියනවා. මෙන්න මේවා මේ ප්‍රදේශවල වැඩිපුර සොයනවා. ලංකාවේ තමයි ඔහොම තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. හරි 2019 වසරේ අන්තර්ජාල Google සර්ච් හරහා වැඩි වාර ගණනක් සෙව් රට එහෙම නැත්නම් වචන. මෙම සමීක්ෂණයට අනුව දෙවනුව වැඩිම පිරිසක් හොයලා තියෙන්නේ Area 51 කියන කලාපය ගැන. Area 51 පරද්දලා ඇමරිකාවේ Area 51 පරද්දලා අපි කොහට ඇවිල්ලාද? ලංකාවට. වේයි ශ්‍රී ලංකාව කියලා තමයි හේවිනේ යාලා. තේමද? ලංකාව තියෙන්නේ කොහෙද කියලා හේවිනේ. මම මේක හේතු කියන්නේ. අයිලයි මේක හොයන්න හේතු. හරිද? වේයි ශ්‍රී ලංකාව කියලා තමයි. මේ වචනේ තමයි පුතේ තේරෙනවද? මිලියන සංඛ්‍යාත ප්‍රමාණයක් වැඩිම වාර ගණන සංඛ්‍යාත්මක කියන දන්නේ නැහැ. මේක තමයි වැඩිම වාර ගණනක් ලෝකයේ තුල මේ 2019 වසරේ Google සර්ච් හරහා හොයපු වචන. මොකද හේතුව? වේයි ශ්‍රී ලංකාව කියලා හොයන්න හේතුව මොකක්ද? මේ 2019 අවුරුද්දේ. මොකද හේතුව? දන්නේ? මේක හොයන්න හේතුව තමයි පාස්කු ප්‍රහාරය සිදු වෙන්නේ. ඒ සමීක්ෂණේ කියනවා මේගොල්ලෝ කියනවා මේක වැඩිම ප්‍රමාණයක් හොයලා තියෙන්නේ පාස්කු දින අප්‍රේල් 21 වෙනි දිනයි පස්සේ. මොකද්ද මේක කියලා. ඒගොල්ලන්ගේ උපකල්පනයන් වැරදුනා. ඒගොල්ලෝ කිව්වා පස්සේ කිව්වා මේක යම් ආකාරයක වක්‍රාකාරයෙන් ලංකාව පිළිබඳ දැනගත්ත ඒ කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකාව කියලා වුවහම ලංකාව පිළිබඳ තොරතුරු ගොඩක් හම්බ වෙනවා දුප්පත් රාජ්‍යයක් නෙමෙයි මෙහෙමයි කියලා ලෝකේ නොදන්න අය උන්තරන් ඉන්නවා අපි විතරක් කියන රටවල් දන්නවා කියලා. නොදන්න රටවල් උන්තරන් අපි කියන්නේ ඉන්නවා. ඒ නිසා මේක හෙව්වහම ඒගොල්ලෝ කියලා දෙච්ච සමීක්ෂණ වාර්තාව බොරු වුණා. මොකද ඒගොල්ලෝ කිව්වේ? ඒගොල්ලෝ කිව්වා මේක හරහා ලංකාවට ඉදිරියේදී යම් වාසියක් අත්පත් වෙයි කියලා. ඒකම කිව්වා මොකද මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් හින්දා මේක පාඩුවක් වෙන්න පුළුවන්. ඔය එකක්වත් වාසි වෙන්නේ නැහැ පාඩු වෙන්නේ නැහැ හේතුව ඔතනින් පස්සේ කාලය තුල අපේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වෙන කාල සීමාවක් තිබුණේ මේ මාස ගණනාවක් නැත්නම් ගත වෙලා ගියේ. ඊගාව කාලේ එනකොට මොකද උනේ? කොරෝනා වෛරස් ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා. ඒ නිසා Google Trends ලා කිව්ව එකක්වත් අපිට ඒ වාසිය හෝ පාඩුව අපිට දැඩිව දැනෙන්නේ ඕකාරණයක් වුණා. ඔයගොල්ලෝ ටික මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් මේ වගේ જાති ගැන අපි අවධානය කියලා යොමු කරනවාදී නේද? ඒ කාරණා ටික තමයි අපිට මේකෙදි සාකච්ඡා කරන්න තිබුණේ. ඒකට ඔබත් එක්ක නේද අපි පැය දෙකක කාලයක් හිටියා. මේ පැය දෙක තුල පුතේ මේවා මෙහිමයි ඔබ නිතර මේවා අධ්‍යයනය කරන්න. එතකොට ඔබට ඔබේ දැනුම තව තවත් අහුරු කරගන්න පුළුවන් ඉන්නේ. ඔබට ඊළඟ බ්‍රහස්පතින්දා දිනේ 7:30ට IQ පන්ති ප්‍රයත්න වෙනවා. ඒකට ඔබ සම්බන්ධ වෙන්න. එහෙනම් අපි අද දිනේ සර් තමන්ට උත්තරේ මොකද්ද? පුතේ කීයටද? 19 කාලගුණ විද්‍යා දිනය. මාර්තු 23. කාලගුණ විද්‍යා දිනේ මාර්තු 23. මාර්තු 23. හරි සර් thank you. හරි. එහෙනම් අපි අද දිනේට පන්ති සමාප්ත කරමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. මේ වැඩ කරන්න මේක තීරණය කරන්න දියනවා. Thank you. Thank you.